නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චෛතසික සම්බන්ධයෙන්. කලින් වතාවේදී චෛතසික පිළිබඳව යම් හැඳින්වීමක් අපි සිදු කරන්නට යෙදුණා. අද දවසේ ඉඳලා අපි එක එක චෛතසිකයක් අරගෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම නැවත මතක් කිරීමක් කරනවා. දැන් ඉඳලා චෛතසික ටික කටපාඩම් කරන්න පටන් ගන්න. ඒ චෛතසික 52 හොඳට පාඩම් නැතිනම් සහ ඒකේ සංප්‍රයෝගයේ සංග්‍රහය හොඳට දන්නේ නැතිනම් අපිට ඉදිරියේදී අභිධර්ම ඉගෙන ගැනීම අපහසුතාව එනවා. ඒ නිසා දැන් ඉඳලම මේ එක එක චෛතසිකයේ දවස් කිහිපයක් මම ගනි. සමහර චෛතසිකවල දවස් ගණනක් ගනි. ඉතින් ඒ කතා කරන දේවලුත් හිතේ මතක තියාගෙන අඩුම තරමේ එක එක චෛතසිකයක් කෙටියෙන් නෝ හඳුන්වන්නට පුළුවන් මට්ටමට කටපාඩම් තියෙන්නට ඕනේ. ඊට පස්සේ අපි ඉදිරියේදී කරන සංප්‍රයෝග ණය සංග්‍රහ ණය වගේවත් හුරු වෙලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඒ චිත්තුප්පාදයක දෙන චෛතසික, ඒ චෛතසිකයේ දෙන චිත්තුප්පාද මොනවද කියලාත් අපි දැනගෙන තියෙන්නට ඕනේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂම චෛතසිකයක්. චෛතසික ධර්ම අතර ප්‍රධානතම චෛතසිකය කියලා කියන්නට පුළුවන්. ඒ තමයි ස්පර්ශය. ස්පර්ශය කියන චෛතසිකය. මේක අපි පාලියෙන් පස්ස කියලා හඳුන්වලා තියෙනවා. ස්පර්ශය කියන චෛතසිකය ස්පර්ශය කියන චෛතසික ධර්මය අපි ඊටාම හොඳින් තේරුම් ගන්නට ඕනේ. මේ ස්පර්ශය ටිකක් තේරුම් ගන්නට අපහසුයි. නමුත් ඒක හරියට විස්තර කරගත්තොත් ඒක තේරුම් ගැනීමට පුළුවන්. දැන් අපි දන්නවා විඥානය කියලා කියන්නේ අරමුණක් පිරිසිඳ ගන්නා වූ ක්‍රියාව. නානා ගත හැකි නානා අරමුණු තියෙනවා. ඒ අරමුණු අතරින් එක අරමුණක් අපේ ద్వාරයට ආපాతගත වුණාට පස්සේ ඒ අරමුණ අනිත් අරමුණු වලින් වෙන්කොට ඒ අරමුණට පමණක් අවධානය දීම තමයි අපි විඥානය කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ විඥානය කියන එක අපි පද ගානකින් චිත්ත මනෝ මානස ආදී පද ගානකින් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ විඥානය විසින් අරමුණ ගන්නකොට අපි ඒ වගේම දන්නවා චිත්තුප්පාදේ කියලා දෙයක්ත් තියෙනවා. දැන් ප්‍රායෝගිකව විඥානය කියන එකට තනියම පහළ වෙන්නට බෑ. ඒකට හේතුව මොකක්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඒකදී අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕන ප්‍රධාන කරුණක් තමයි අර්ථ සාධක චිත්තුප්පාද කියන එක. අර්ථ සාධක චිත්තුප්පාද. අර්ථ සාධක චිත්තුප්පාද කියන එක තේරුම් ගන්නට ඕනේ. ඊළඟට ඒක මත පදනම් වෙලා තමයි ස්පර්ශයේ ලක්ෂණ ආදිය ස්පර්ශයේ ලක්ෂණ කෘත්‍ය රස ආදිය අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අර්ථ සාධක චිත්තුප්පාදයක් කියලා කියන්නේ මොකක්ද? දැන් අර්ථ සාධක කියන වචනේ අභිධර්ම ඉගෙන ගත්ත අය සමහරට අහලා ඇති කර්ම සිද්ධ කරන සිත් නේද? අර්ථ සාධක සිත් කියලා. චිත්ත වීති ඉගෙන ගන්නකොට නේද? චිත්ත වීති කීපයක් ගියාට පස්සේ තමයි අර්ථ සාධක ජවන පහළ වෙනවා කියලා අහලා තියෙනවනේ. හරිනේ? ඒතකොට එතන අර්ථ සාධක කියලා කියන්නේ යම් කිසි අර්ථයක් නිෂ්පාදනය කරන කුසල අකුසල කර්මයක් සිද්ධ කරන පරිපූර්ණ කරන සිත්. එහෙම නැත්නම් හැම ජවන සිතක්ම අනිවාර්යෙන් කුසලයක් හෝ අකුසලයක් රහත් නොවින సంతානයක. මෙතන අදහස් කරන්නේ කර්මපත බවට පත් වෙන සිත් වලට තමයි අපි කර හැකි කර්මපත සිද්ධ කර හැකි සිත් වල තමයි අර්ථ සාධක සිත් කියලා සාමාන්‍යයෙන් හඳුන්වලා තියෙන්නේ. මෙතන අර්ථ සාධක කියන එකේ තේරුම මෙතන අර්ථ සාධක කියලා කියන්නේ යම් කිසි චිත්තුප්පාදයක ඊටම හොඳින් මේ කර්මද තියන්නේ. චිත්තුප්පාදයක තියෙන්නට ඕන එක්තරා අවම මට්ටමක් කියලා එකක් තියෙනවා. චිත්තුප්පාදයක තියෙන්න ඕන අවම මට්ටමක්. සිතේ ලක්ෂණය මොකද්ද? අරමුණට අවධානය දීම. අරමුණට අවධානය දීම මාත්‍රය පමණක් පහළ විය හැකිද කියලා කවුරු හරි අහුවොත් අරමුණට අවධානය දීම මාත්‍රේ විතරක් පහළ විය හැකිද? අනිත් චෛතසික ධර්ම නැතුව කියලා අහුවොත් ඒකේ කෙනෙක් කියන්න පුළුවන් නැහැ සමහර චෛතසික ධර්ම අත්‍යවශ්‍යයි ඒක පහළ වෙන්න. ඒත් සමහර කෙනෙක් තර්කයක් ගන්නව නැහැ. අවධාන දීම් මාත්‍රයක් කියන තිබිය හැකි ලෝකේ කියලා. අවධාන දීම් මාත්‍රයක් තිබිය හැකි කියලා දාර්ශනික කතාවක් ගන්න පුළුවන්.
සමහර කෙනෙක් කියනවා නෑ අවධානයේ දීම මාත්‍රේ අවශ්‍යම නැහැ. ඒක අනිවාර්යෙන් පහළ වෙන්න බෑ. තව ධර්ම පහළ වෙද්දී. උදාහරණයකට මම ගන්න වේදනාව කියන චෛතසිකය ගන්නකො. දැන් වේදනාව කියන චෛතසිකය හැම සිතක් සමගම පහළ විය යුතුයි. ඒ කියන්නේ හැම අවධානයේ දීමක් සහිතම එක්කම වේදනාවක් පහළ වෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? අරමුණේ ආරම්මන රසය විඳීමනේ. ඇයි අපි අරමුණක් ගන්නකොට ඇයි අනිවාර්යෙන් ආරම්මන රසය විඳිය යුතු වන්නේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි අපි අර පොතත් එක්ක ගේන්නේ? හරිනේ. ඇයි අපි අනිවාර්යෙන් හැම චිත්තුප්පාදයක්ම ආරම්මන රසය විඳිය යුතු වන්නේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම අංගයක්ද? මේක හොඳට හිතන්න. මේ අභිධර්ම ඉගෙන ගන්නකොට මේ විදිහට චින්තනය කරන්න. අර තියෙනවනේ සාමාන්‍ය නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලානේ. හිතන්නේ නැති කෙනා විශේෂයකට පැමිණෙන්නේ නැහැ කියලා තියෙන ජාතක කතාවක්. ඒ නිසා මේක ගැඹුරින් සිටිය යුතුයි. ඇයි අනිවාර්යයෙන්ම චිත්තුප්පාදයක හැම ධර්මයක් හැමතිස්සෙම හැම චිත්තුප්පාදයක්ම ආරම්මන රසය විඳිය යුත්තේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට එක එක්කෙනාට එක එක උත්තර තියෙන්නත් පුළුවන්. ඒක මොකද දකින්නේ මේ විදිහට. ආරම්මන රසය විඳින්නේ නැතිනම් ඒක සත්ව ලෝකයේ දිගින් දිගට පවත්වන්නට හැකියාවක් ඉන්නේ නැහැ. මොකද සත්ව ලෝකයේ දිගින් දිගට පවතින්නේ ආස්වාදයේ මත. ආස්වාදයක් නැතිනම් මේ නාම ධර්ම પરම්පරාව තුල ආස්වාදයක් ජනනය වෙන්නේ නැත්නම් ලෝකයේ ආස්වාදනීය ලෙස දැක්කේ නැත්නම් අපිට මේක කෙරෙහි ලොකු කැමැත්ත ජනනය වෙන්නේ නැතුව මේක දිගින් දිගට යන්නේ නැහැ. ඒ නිසා ලෝකේ හැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට ලෝකේ හැදිලා තියෙන්නේ ආරම්මන රසය විඳිමින්ම චිත්තුප්පාදයක් පහළ විය යුතු ලෙසට. ඇයි එහෙම උනේ කියලා අහුවොත් කියන්න වෙන්නේ. එහෙම නැත්නම් මේක දිගින් දිගට යන්නේ. ඇයි එහෙම උනේ කියලා අහුවොත් උත්තර නැහැ. එහෙම සියල්ලටම උත්තර දෙන්න පුළුවන් කියලා එකක් නැහැ. විද්‍යාව ක්‍රමයෙන් ගියත් සියල්ලෙන් සියල්ලට උත්තර දෙනවා කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා මතක තියාගන්න සමහර වෙලාවලට කෙනෙක් කියන්න පුළුවන් අරමුණට අවධානය දීම කියන එක තනිව පහළ විය හැකි. ඒකට බාධාවක් නැහැ. සමහර කෙනෙක් කියනවා නෑ එහෙම පහළ වෙන්නට බෑ. එහෙම එක එක්කනට මත ඉදපත් කරන්න පුළුවන්. නමුත් මම මෙතන මේ විදිහට මේක පිළිගන්නන්නේ අරමුණට හුදු අවධාන දීම මාත්‍රය අරමුණට අවධාන දීම මාත්‍රය පමණක් අරමුණට අවධාන දීම මාත්‍රයෙන් පමණක් චිත්තුප්පාදේ නතරවන්නේ නැහැ. චිත්තුප්පාදේ නතරවන්නේ නැහැ. මොකද හේතුව සත්ව ලෝකයේහි පැවැත්මට අර්ථ සාධක චිත්තුප්පාද පහළ විය යුතුයි. අර්ථ සාධක චිත්තුප්පාද. අර්ථ සාධක චිත්තුප්පාදයක් කියලා කියන්නේ මොකද්ද? අරමුණෙහි රස විඳින, අරමුණ හඳුනා ගන්න මේ වගේ දේ කෘත්‍යවලින් යුක්ත වෙච්ච චිත්තුප්පාද තමයි අනිවාර්යෙන් පහළ විය යුතු වන්නේ. එහෙම උනේ නැතිනම් මේ සත්ව ලෝකේ පවතින්නේ නැහැ දිගින් දිගට. හුදු ආරම්මණය විඥානනයක් නම් මේ සත්ව ලෝකයේ දිගින් දිගට පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අර්ථ සාධක චිත්තුප්පාද පහළ වෙනවා කියන එක අර්ථ සාධක චිත්තුප්පාද පහළ වෙනවා කියන එක ඉතාම වැදගත් සිද්ධියක්. ඒක හොඳට තේරුම් ගන්න. අර්ථ සාධක චිත්තුප්පාද පහළ වීම. අද හෑන්ඩ් අවුට් එක මම ගොඩාක් පරක් වෙලා ඇව්වේ. ඒක හදන්නට ප්‍රමාද වුණා. ඒකේ අපි මේ කරුණ පොඩ්ඩක් ලියලා ඇති. හෑන්ඩ් අවුට් එකේ මුලින්ම බලන්න. අපි ඒක කියමු. ටිකක් දිග හෑන්ඩ් අවුට් එකක්. විඥානයේ යනු අරමුණක් වෙත අවධානය දීමයි. එනම් අරමුණක් අනෙක් අරමුණු වලින් වෙන්කොට පිරිසිඳ ගැනීමයි. සංස්කෘත ලෝකයේ සකස් වී ඇති ආකාරය අනුව සංස්කෘත කියලා කියන්නේ සංකත ලෝකයේ සකස් වී ඇති ආකාරය අනුව හුදු අරමුණක් වෙත අවධාන දීම මාත්‍රය සත්ව ලෝකයේ පැවැත්මට ප්‍රමාණවත් නොවේ. අද තියාගන්න. එහෙම වුණොත් මේ සත්ව ලෝකයේ දිගින් දිගට යෑමක් සිද්ධ වන්නේ නැහැ. සත්ව ලෝකයේ පැවැත්ම සඳහා දැනගනු ලබන අරමුණේ රස විඳීම අරමුණ අනෙක් අරමුණු වලින් වෙන්කොට හැඳින ගැනීම යන ආදී සිදු විය යුතුය. දැන් සංඥාවක් තියෙන්නේ නැතුව චිත්තුප්පාදය පහළ වෙන්න බැරිද කියලා අහුවොත් පුළුවන්. ඉතින් ඒකට බාධාවක් නැහැ. නමුත් සංඥාවක් නැතුව චිත්තුප්පාදය පහළ වුණොත් අපිට අරමුණු අඳුන ගන්නට බෑ. එතකොට චිත්තුප්පාද පහළ වීමේ ප්‍රයෝජනයක් නැහැ. හරිනේ? ඉතින් ඒ නිසා
සංඥාව අනිවාර්යෙන් පහළ විය යුතුයි. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. මේ ලෝකේ ඒක තමයි කියන්නේ doctrine of necessity කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක එසේ විය යුතුයි කියලා න්‍යාම ධර්ම ටිකක් අපේ තේරවාදයේ තියෙනවා. ඒක මුලින්ම දාපු න්‍යාම ධර්ම ටික. කවුද ඒක දැම්මේ කියලා අහුවොත් නෑ. ඒක තමයි ලෝකේ හැටි. කොහෙද මේ න්‍යාම ධර්ම තියෙන්නේ කොහොත අහවල් තැන කියලා පෙන්වන්නට බෑ. ඒ න්‍යාම ධර්ම අනුව තමයි ලෝකේ වැඩ කරන්නේ. දැන් අහුවොත් එහෙම ඇයි වස්සානයට පස්සේ වස්සානට පස්සේ වස්සානට පස්සේ හේමන්තය එන්නේ. ඉතින් කියන්න පුළුවන් මේ ශීත ආදී කරුණු කාරණා කියලා අපිට යම් ක්‍රමයකට විස්තර කරත හැකි. නමුත් ඇයි එහෙම උෂ්ණයක් හැදුනේ? ඇයි මේ තේජෝ ධාතුව කියලා දෙයක් හැදුනේ? ඇයි මේ සීත කියලා දෙයක් තියෙන්නේ කියලා අහුවොත් අපිට එහෙම ටිකින් ටිකට උත්තර දීමේ සීමාවක් තියෙනවනේ. නේද? උත්තර දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඇයි සිත කියලා දෙයක් පහළ වෙනවා කියලා අහුවොත් අපිට ඒකට උත්තර දෙන්න බෑ. ඒ විදිහට තමයි චිත්තුප්පාදයක් සකස් වෙලා තියෙන්නේ. මෙන්න අරමුණක් වෙන අරමුණකින් වෙන්කොට හඳුනාගත හැකි ලෙසටයි මේක සකස් වෙලා තියෙන්නේ. අරමුණේ රස විඳින ලෙසටයි මේක සකස් වෙලා තියෙන්නේ. එහෙම උනේ නැත්තම් මේක පවතින්නේ නැහැ කියන එකයි මේකේ අන්ඩර්ලයින් කතාව. ඒකේ බට තියෙන කතාව. ඉතින් ඒ නිසා මෙසේ අර්ථ සාධක ලෙස අරමුණු ගැනීම අර්ථ සාධක චිත්තුප්පාදේමයි අර්ථ සාධක වෙන්නේ. හරිනේ? ඒ කියන්නේ නාම ධර්ම සමූහයේම එකතුව අර්ථ සාධකයි. අර්ථ සාධකයක් කියන්නේ අරමුණු රස විඳින, අරමුණක් හැඳින ගන්න ආදී ලෙස නැත්තම් ජව සම්පන්න විදියට පහළ වෙන, ඒ කෘත්‍ය ක්‍රියා හැකි ආකාරයට පහළ වෙන මේ වගේ ධර්මයක් තමයි අර්ථ සාධක ධර්ම පුංජයකට තමයි අර්ථ සාධක චිත්තුප්පාදයක් කියලා කියන්නේ. එතකොට මේ ආරම්මන ග්‍රහණයත් අර්ථ සාධක වෙන්නට ඕනේ. ඉතින් එහෙමනම් අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් අර්ථ සාධක අර්ථ සාධක ආරම්මනයක් ග්‍රහණ වෙන්නට නම් ඒක ධර්ම සමූහයක් වෙන්නට වෙනවා. මොකද සිතේ හැකියාව හුදු අවධානය දීමනේ. හුදු අවධානය දීම මාත්‍රේ මේ අර්ථ සාධකත්වයට පැමිණෙන්නට බෑ. ඒ නිසා ධර්ම ගොඩක් මෙතනට ඕනේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම නාම ධර්මයෝ පහළ වෙන්නේ සමූහ වශයෙන්. චිත්තුප්පාද වශයෙන් චිත්තචෛසික ධර්ම එකතු වශයෙන් තමයි පහළ වෙන්නේ. මෙසේ අර්ථ සාධක ලෙස අරමුණු ගැනීම සාමූහික ආරම්මන ග්‍රහණයයි. ඒ සිදුවන්නේ නාම ධර්ම සමූහවලනි. එනම් චිත්තුප්පාදවලනි. දැන් ඔන්න අපි එනවා අර්ථ සාධක ආරම්මන ග්‍රහණය කියලා තැනකට. ඔන්න දැන් ආවා. අර්ථ සාධක ආරම්මන ග්‍රහණය. මේක සාමූහික ආරම්මන ග්‍රහණයමයි. මුලින්ම අපි කතා කරන්නේ ආරම්මන ග්‍රහණ තුනක්. ප්‍රාථමික ආරම්මන ග්‍රහණය, ද්විතීයික ආරම්මන ග්‍රහණය, සාමූහික ආරම්මන ග්‍රහණය. දැන් මේ අර්ථ සාධක ආරම්මන ග්‍රහණය දැන් උදාහරණ ගත්තොත් ආරම්මන සිතෙනුත් කරන ආරම්මන ග්‍රහණයක්. සිතෙනුත් කරන ආරම්මන ග්‍රහණයක්. ඒක අපි මෙහෙම බලමු. chart එකක් යන්දුත් එහෙම මේ තියෙන්නේ ආරම්මන ග්‍රහණය කියන අරමුණක් ගැනීම අරමුණක් දැන ගැනීම කියන එකේ අඩු වැඩිකම්. හරිනේ? හුදු සිත විතරක් පහළ වුණොත් හිතන්න උපකල්පනය කරන්න මේ thought experiment. හුදු සිත විතරක් පහළ වුණොත් හුදු සිත විතරක් පහළ වුණොත් ආරම්මන ග්‍රහණ හැකියාව මේ වගේ මට්ටමක් කියලා අපි හිතන්නකො. එතකොට මේක සිත පමණයි. විඥාණය පමණක් පහළ වුණොත් මේ වගේ ආරම්මන ග්‍රහණයක් තමයි තියෙන්නේ. වෙන චෛතසික ධර්ම නැතුව මේක පහළ වුණා. හැබැයි අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් වෙනකොට අවම වශයෙන් අපි හිතමු චක්කු විඥාන ආදී වෙන්න පුළුවන්. නේද? නැත්තම් පංචද්වාරාවචන සිතේ වේවා. මේ වගේ අඩුම මට්ටමේ වුණත් සිතක වුණා දුර්වල මට්ටම සිතක වුණත් මේ අර්ථ සාධක ආරම්මන ග්‍රහණය. අර්ථ සාධක ආරම්මන ග්‍රහණය කියන එක මීට වඩා ඉහළ තියෙන එකක්. මේක ප්‍රාථමික ආරම්මන ග්‍රහණය. දැන් සිත විතරක් දැන් හොඳට තේරුම් ගන්න ස්පර්ශයෙන් එන්නේ නැහැ මන්ද. සිත විතරක් අරමුණට අවධානය දුන්නම අරමුණ සම්බන්ධයෙන් ඇති වෙන්නේ හුදු අවධාන මාත්‍රයක් විතරයි. අරමුණේ රස විඳීමක් නැහැ. අරමුණ හැඳින ගැනීමක් නැහැ. හරි අරමුණට ඇලෙනවා ගැටෙනවා කියලා එකක් නැහැ. හුදු අවධාන දීම විතරයි. හැබැයි අර්ථ සාධක වෙන්නට නම් යම් යම් ගති ස්වභාව ටිකක් මේකේ තියෙනවා. අරමුණ ගැන යම් යම් අවබෝධ ටිකක් ඊට වඩා වැඩිපුර දැනගන්නට ඕනේ. එහෙම නැත්නම් මේක පවතින්නේ නැහැ මේ සත්ත්ව ලෝකයේ. මේ අර්ථ සාධක ආරම්මන ග්‍රහණය දක්වා එන්නට නම් අර්ථ සාධක ආරම්මන ග්‍රහණය ගාවට එන්නට නම් හුදු
අරමුණට අවධානය දීම මාත්‍රයෙන් නතර වෙලා ආරම්මණයයි සිතයි අතර යම්කිසි හොඳ සම්බන්ධතාවයක් තියෙන්නට ඕනේ. හොඳ සම්බන්ධතාවයක් හොඳ මේ මොකද ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන. ගැඹුරු කියන වචනේ මම යොදනවා ඒක ප්‍රඥාවත් එක්ක මිශ්‍ර කරගන්න එපා. මම මේ කියන එක පැහැදිලිනේ. මේ සිතයි අරමුණයි අතර යම් සම්බන්ධ වීමක් තියෙන්නට ඕනේ. මේ සම්බන්ධ වීම අපි කියනවා ගැටීමක් කියලා. ගැටීමක්. ඒ සම්බන්ධ වීම තව ක්‍රමයකට කියනවා ස්පර්ශයක් කියලා. මොකද්ද මේ සම්බන්ධ වීමෙන් වෙලා තියෙන්නේ? හොඳට මතක තියාගන්න. මේ සම්බන්ධ වීම නිසා තමයි සිතයි අරමුණයි ලං වෙන්නේ. සිතයි අරමුණයි එකිනෙක සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වීම තුල අරමුණෙහි තියෙන ආරම්මන රසය මම නැවත මේවා ගොඩාක් දිගට කතා කරලා දවස් කිහිපයක්. ඒ සම්බන්ධ වීම මත අරමුණෙහි තියෙන ආරම්මන රසය චිත්තුප්පාදයට ප්‍රකට වෙනවා. ඒ සම්බන්ධතාවයේ නිසා සිතට නැත්නම් චිත්තුප්පාදයට මම සිත චිත්තුප්පාදයේ කියන්නේ මාරු දාගෙන මතක තියාගන්න මේ මානසික ක්‍රියාව කියන එක සිතට චිත්තුප්පාදයට අරමුණ එයාගේ තියෙන ආවේනික ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන් වෙනවා. සමහර සිත්වලට අරමුණ ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඇයි සිතයි අරමුණයි අතර යම් සම්බන්ධතාවයක් ඇති වුණා. යම් ඝට්ටනයක් ඇති වුණා. මේ අරමුණ එක්ක ඝට්ටණය වෙන බව සිතෙන් කරේ මොකද්ද? පිරිසිඳ ගැනීමනේ. විෂය පිරිසිඳ ගන්නවා කියන්නේ මෙපමණයි කියලා අපි තේරුම් ගන්නවා. දැන් මේ උදාහරණයකට මේ බෝඩ් එකේ මෙතනයි නම් අරමුණු කරන්නට ඕනේ අපි මාක් එකක් දානවනේ. එතන මාක් එකෙන් ඇතුළ ටික විතරයි අපි ඉලක්කය ලෙස ගන්නෙ. මේක පිරිසිඳීමක්. පිරිසිඳුවට පස්සේ මෙච්චරයි අපේ ඉලක්කය. ඒ වගේ සිතෙන් අරමුණක් ගන්නවා කියලා කියන්නේ අරමුණක් පිරිසිඳ ගන්නවා. අනිත් ටික අයින් කරලා මේක පමණයි කියලා අවධානය දෙනවා. මේක තමයි මූලිකම කෘත්‍යය. මේ අවධානය නැත්තම් මොකක්වත් කරන්නට බෑ. ඒ නිසා තමයි සිත පූර්වාංගම වෙන්නේ. සිත ප්‍රධාන වෙන්නේ ආරම්භණක් ගන්න. මේක දුන්නාට මේ දෙන්න අතර ටිකක් හොඳ සම්බන්ධතාවයක් තියෙන්නට ඕනේ. මේ සම්බන්ධතාවය තමයි ස්පර්ශය කියලා අපි හඳුන්වන්නේ. ඒ සම්බන්ධතාවයේ මත මොකද වෙන්නේ? අරමුණේ රස විඳ ගන්නට පුළුවන් වෙනවා. අරමුණ හඳුනා ගන්නට පුළුවන් වෙනවා. අරමුණට ඇලෙන්නට පුළුවන් වෙනවා. අරමුණට ගැටෙන්නට ඕනම් පුළුවන් වෙනවා. අරමුණ සමහරට මුලා වෙන්නට පුළුවන් වෙනවා. මේ සියලුම අනිත් සියලුම වගේ ධර්මයෝ හට ගන්නට අරමුණත් සමග මේ ගනුදෙනුව කරන්නට දොර අරින්නේ මේ ඝට්ටණය, මේ සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය ඇති වෙනකොට වේදනා සංඥා ආදී වූ වෙනත් ගති ලක්ෂණ වලට එකතු වෙලා ඇති වෙලා ආරම්මන ග්‍රහණය සිත විතරක් තිබුණා නම් මෙතන තිබිච්ච ආරම්මන ග්‍රහණය දැන් අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් බවට පත් වෙනවා. අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ උදේවය ඥාන කතාවේදී නේද අපි නිකන් වෙන පැත්තකින් ගත්තොත් එහෙම වේදනාවේ සංඥාවේ සංස්කාරයේ මූලික හේතුව මොකද්ද කිව්වේ? ස්පර්ශය කියලා අපි කිව්වා. හරිනේ? ඒක වෙනම කතාවක්. දැන් අය නැවත මම රිවර්ස් කරමු. ගැඹුරු කතාවක් මේ කිව්වේ. හැමතිස්සෙම පහළ වෙන්නේ අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක්. අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් කියලා කිව්වේ මොකද්ද? අරමුණයි රස විඳින අරමුණ හඳුනා ගන්න, සමහරට අරමුණේ ඇලෙන, ගැටෙන නේද? අරමුණෙහි පිනා යන මේ වගේ ලක්ෂණ වලින් යුක්ත ආරම්මන ග්‍රහණයක්. හුදු අවධාන දීම් මාත්‍රයක් නෙවෙයි. පමණක් නෙවෙයි. මේක අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් උනේ. සිතෙන් විතරක් අරමුණ ගත්තා නම් තියෙන ඉතාම ප්‍රාථමික ආරම්මන ග්‍රහණයක්. මේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් දවට දියුණු වෙන්නට ඕනේ නම් තව චෛතසික ධර්ම ටිකක් මෙයත් එක්ක පහළ වෙන්නට ඕනේ. ඒ චෛතසික ධර්ම ටික මේ සිතත් මේ ආරම්මනත් එක්ක ගනුදෙනු කරන්නට ඕනේ. ඒ ගනුදෙනුවට දොර අරින්නට නම් මේ සිත අරමුණත් එක්ක තවත් හොඳින් පිරිසිඳලා ගත්ත විෂය එයත් එක්ක සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නට ඕනේ. ඒ සම්බන්ධ වීම සිද්ධ වෙනකොට තමයි ආරම්මන රසය ප්‍රකට වෙන්නේ. දොඩම් ගෙඩියක් මිරුකවම විෂ ටික එළියට එනවා වගේ.
ඒ දෙක ස්පර්ශ වෙනකොට තමයි අරමුණට ආවේනික ලක්ෂණ පේන්න පටන් ගන්නෙ. ඒ ටික ස්පර්ශ වෙනකොට තමයි අරමුණට ගැඹුරට යන්නට පුළුවන් වෙන්නේ. අරමුණ ප්‍රිය දෙයක් ලෙස වැටහෙන්නේ. මේ නිසා මේ ස්පර්ශ වීම මේ සම්බන්ධය කියන එක තුල තමයි ප්‍රාථමික ආරම්මන ග්‍රහණය අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් බවට පත් වෙන්නේ. ඒ නිසා සිතක් පහළ වෙනකොට මේ සිත අරමුණත් එක්ක ඇති කරගන්න සම්බන්ධතාවය ඝට්ටණය ස්පර්ශය කියන එක වෙනම පරමාර්ථ ධර්මයක්. සිතෙන් කරන්නේ අරමුණ පිරිසිඳ ගැනීම. ඒ පිරිසිඳ ගැනීමේ පමණක් ඉන්නේ නැතුව අනෙකුත් මානසික ක්‍රියාකාරකම් සිද්ධ වීම සඳහා අරමුණ එක්ක සම්බන්ධ වෙන ගතිය, අරමුණ එක්ක ගැටෙන ගතිය, අරමුණ එක්ක ස්පර්ශ වෙන ගතිය තමයි මේ ස්පර්ශය කියලා මතක තියාගන්න. ඒක නිකන් උදාහරණයකට අපි ගත්තොත් මේක නම් හුදු ආරම්මන ග්‍රහණය, මේ වස්තුව හුදු ආරම්මන ග්‍රහණය මේක මෙහෙම කරලා ගත්තොත් එහෙම මේ අරමුණත් එක්ක අරමුණෙහි ගැටෙන භාවයක් ඇති වෙනවා. අරමුණ ස්පර්ශ වෙන භාවයක්, අරමුණ ටච් කරන බවක් ඇති වෙනවා. ඒ නිසා ඒ භව පරමාර්ථ ධර්මයක්. ඒක මම කියවන දෙවෙනි ඡේදය. ආරම්මන ග්‍රහණය අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් වීම සඳහා අවධානයේ දෙනු ලබන අරමුණ හා චිත්තුප්පාදය නැත්තම් සිත එකිනෙක හොඳින් සම්බන්ධ විය යුතුය. එම සම්බන්ධයේ හේතු කරගෙන අරමුණෙහි ආරම්මන රසය විඳීම, අරමුණ හැඳින ගැනීම ආදිය සිදුවේ. මෙසේ අරමුණ හා හොඳින් සම්බන්ධ වීමද චිත්තුප්පාදයේ ඇති තවත් එක් ධර්මයකි, මානසික ක්‍රියාවකි. එය අරමුණ හා ගැටීමකි. අරමුණ හා ගැටීමකි, ස්පර්ශ කිරීමකි. මෙම සම්බන්ධයේ හෙවත් ගැටීම ඇති කරන ධර්මය ස්පර්ශය නමින් ථේරවාදයේදී හඳුන්වනු ලැබේ. තවත් ක්‍රමයකින් අරමුණ හා ගැටීමම නැත්නම් ගැටෙන ධර්මය ගැටීමම ස්පර්ශය කියලා කියන්නට පුළුවන්. මේ ස්පර්ශය කියන ධර්මය ගොඩක් වෙලාවට පරමාර්ථ ධර්මයක් ලෙස ප්‍රකට වෙන්නේ නැහැ සත්‍යයන්ට. මොකද්ද මේ ස්පර්ශය වෙනම ධර්මයක් උනේයි කියලා අපිට තේරෙනවා. ප්‍රශ්නයක් එනවා. දැන් උදාහරණයක් විචාරය වගේක් ගත්තොත් විමර්ශන භව. ඒකේ පරමාර්ථ ගතිය ප්‍රකටයි. ඔය තේරුම් ගන්න අමාරුම චෛතසික දෙක තුනක් තමයි ස්පර්ශය, මනසිකාරය නේද? මේවා තේරුම් ගන්න ටිකක් අපහසු චෛතසික. ඉතින් මේක තේරුම් ගන්න අරමුණ අවධානයේ දෙනවා. උදාහරණ විචාරය වගේ එකකින් පිරිමදින විමසනවා. ප්‍රඥාවෙන් ගැඹුරට තේරුම් ගන්නවා. ඒ වගේම තමයි අරමුණ එක්ක සම්බන්ධ වෙනවා. ටිකක් ගැඹුරින් මේ දැනගැනීම මාත්‍රේ පමණක් ඉන්නේ නැතුව මෙයත් එක්ක සම්බන්ධ වීමක් තියෙනවා. ඒ සම්බන්ධ වීම තමයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශය කියලා හඳුන්වන්නේ. ස්පර්ශ වීමක්. ඒ කියන්නේ සම්බන්ධ වීමක්. ඒ සම්බන්ධ වීම තිබුණේ නැතිනම් අනිත් කිසිදු මානසික ක්‍රියාවකට හට ගන්නට බෑ. හරියට විචාරය විමසීම පරමාර්ථ ගතියක් වන්නාසේ, ගැඹුරින් දැනගැනීම ප්‍රඥාව පරමාර්ථ ගතියක් වන්නාසේ, එක පැත්තකට අවධානය දීම, එක ආකාරයකට අවධානය දීම කියන ඒකාග්‍රතාවයේ පරමාර්ථ ගතියක් වන්නාසේ, අරමුණත් එක්ක සම්බන්ධ වීම, අරමුණත් එක්ක සම්බන්ධතාවය නිකන් ගැඹුරින් ටච් කර ගැනීම කියන එකත් වෙනම පරමාර්ථ ගතියක් කියලා මතක තියාගන්න. ඒ පරමාර්ථ ගතිය තමයි මේ ස්පර්ශය කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමයි අනිත් සියලු මානසික ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙන්නේ. මේ තමයි අරමුණෙහි පුස්සන ලක්ෂණය, ස්පර්ශ කරන ලක්ෂණය. එසේ හොඳින් තුන්වෙනි ඡේදයෙන් අපි මේක හිමින් කරන්නට මාතෘකාව. එසේ හොඳින් අරමුණ හා සම්බන්ධ නොවුනහොත් මොකද වෙන්නේ අනිත් පැත්තට? නොවුනහොත් අරමුණෙහි රස විඳීම, අරමුණ අනෙක් අරමුණු වලින් වෙන්කොට හැඳින ගැනීම ආදිය සිදු නොවේ. එම නිසා අරමුණ හා හොඳින් සම්බන්ධ වීම චිත්තුප්පාදයක් අර්ථ සාධක වීමට අත්‍යවශ්‍ය අංගයකි. ඒ නිසා මේ විඥානයේ පමණක් වෙච්ච ප්‍රාථමික ආරම්මන ග්‍රහණය අර්ථ සාධක වෙන්නට නම් ස්පර්ශය අනිවාර්යෙන් තිබිය යුතුමයි.
අනිවාර්යෙන් තිබිය යුතුමයි. ස්පර්ශය නැතිනම් අර්ථ සාධක භවක් චිත්තුප්පාදයකට පැමිණෙන්නේ නැහැ. අර්ථ සාධක නොවන චිත්තුප්පාද පහළ නොවි. එබැවින් ස්පර්ශය හැම චිත්තුප්පාදයක් සමගම පහළ වෙන සර්ව චිත්තුප්පාද සාධාරණ ධර්ම. නැත්නම් සර්ව චිත්ත සාධාරණ ධර්මයකි. ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ස්පර්ශය අනෙක් සියලුම චෛසික ධර්මවල හට ගැනීමට ප්‍රධානතම හේතුව වේ. මේක විස්තර කරවන්නේ. ප්‍රධානතම හේතුව වේ. මහා අටුවාවට අනුව මේක පාලි අටුවාවේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ මහා අටුවාවාදයේ. මහා අටුවාවට අනුව ධම්මසංගණියේ චිත්තුප්පාදයක් හැඳින්වීමේදී මුලින්ම ස්පර්ශය දක්වා ඇත්තේ මේ නිසායි. කොහොමද චිත්තුප්පාදේ පටන් ගන්න? යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති කියන එක පටන් ගන්න කොහොමද? පස්සෝ හෝති වේදනා හෝති සංඥා කියලා නේ. අභිධර්මාර්ථ සංග්‍රහය චෛසික පටන් ගන්න මොකෙන්ද? ස්පර්ශ චෛසිකේ. ඒ නිසා ස්පර්ශය කියන කෙනාට ලොකු තැනක් දීලා තියෙනවා. ඇයි ඒ? මහා අටුවාව කියනවා ස්පර්ශය තමයි මූලිකය චෛසිකවල. මොකද පෞරාණික අටුවාවාදය. ස්පර්ශය මූලිකයි. මොකද හේතුව දේශනාවල තියෙනවා පස්සෝ හේතු පස්සෝ පච්චයෝ වේදනා කන්දස්ස පඤ්ඤාපනාය. වේදනා ස්කන්ධේ පනවන්නට හේතුව ස්පර්ශයයි. පස්සෝ හේතු පස්සෝ පච්චයෝ සංඥා කන්ද පඤ්ඤාපනාය. සංඥා ස්කන්ධේ පනවන්නට මූලිකම හේතුව ස්පර්ශයයි. පස්සෝ හේතු පස්සෝ පච්චයෝ සංඛාරක්ඛන්දස්ස පඤ්ඤාපනාය. සංස්කාර ස්කන්ධේ පනවන්නට ප්‍රධානතම හේතුව ස්පර්ශයයි. උදේවය ඥාන කතාවේදී අපි කතා කරනවානේ ප්‍රත්‍ය වශයෙන් උදේවය හින්දිනකොට නේද? රූපයට හැම ස්කන්ධයකටම තියෙන අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම කියලා පූර්ව භවයත් එක්ක සම්බන්ධ ප්‍රත්‍ය තුනක්. මේ වර්තමාන භවයක සම්බන්ධ ප්‍රත්‍ය හැදිනකොට රූපයට තියෙන්නේ ආහාරය. විඥාණයට තියෙන්නේ නාම රූප, චෛතසික සහ රූප ධර්ම. වේදනා සංඥා සංස්කාර ස්කන්ධ වලට මූලිකම හේතුව ස්පර්ශය. මේ ස්පර්ශය කියන එක සිතට පමණක් දෙවෙනි අදක තියාගන්න. සිතට පමණක් දෙවෙනි අනිච්චෛසික ධර්ම වලට අත්‍යවශ්‍යම අංගයක්. ඒ නිසා තමයි මහා අටුවාවේ කියනවා හරියට ප්‍රාසාදයක් කණුඩ ගහලා තියෙනවා නම් ඒ කණුව මත තමයි ප්‍රාසාදේ සියල්ල රැඳිලා තියෙන්නේ. ඒ වගේ තමයි 51ක් චෛතසික ධර්ම යැපෙන්නේ මේ ස්පර්ශය මත. හැබැයි ස්පර්ශය ජනනය කරන්නේ විඥානය. ඒ නිසා විඥානේ සියලුම නාම ධර්ම වලට ශ්‍රේෂ්ඨයි. මොකද හේතුව මේ ඝට්ටනේ ඇති වෙන්නටත් අරමුණට අවධානය දිය යුතුයි. අරමුණට පිරිසිඳ ගත යුතුයි. ඒ නිසා ස්පර්ශ චෛතසිකය ජනනය කරන්නේ විඥානය. මේ ඝට්ටණය මේ ගැටීම ජනනය වෙන්නේ විඥානය නිසා. විඥානය සර්ව ශ්‍රේෂ්ඨයි නාමස්කන්ධ අතර. විඥානය නිසා ස්පර්ශය හටන. ස්පර්ශය තිබුණ නැත්නම් අනිත් ධර්ම හටගන්නේ නැහැ. ඒ නිසා අපිට මෙහෙම මේක ලියන්නට පුළුවන්. විඥානය ස්පර්ශය අවශේෂ චෛතසික 51. අවශේෂ චෛතසික 51. හැබැයි ක්‍රියා සාධනයට ක්‍රියා කිරීම කියන තැනට කවුද ප්‍රධානිය? චේතනාව. ක්‍රියා කිරීමේදී චේතනාව ප්‍රධානයි. ඊට පස්සේ තෘෂ්ණාවට ඇලෙන තැන් ගත්තම වේදනාව. තෘෂ්ණාවේ ආහාරය ගත්තම වේදනාව ප්‍රධානයි. මානයේ ආහාරය වැඩිපුරම මානය අපිට ඇති වෙන්නේ මොන චෛසිකේරේ? සංඥා ස්කන්ධේ. උගත්කමනේ ලොකුම මානේ. ධනයට වඩා බලයට වඩා හරි අමාරු වෙන්නේ උගත් අයට කරුණු කියලා දෙන්නේ. නේද? සාමාන්‍ය කියලා උගත් කෙනාට කියලා දෙන්න හරි අමාරුයි කියලා කියනවා. ඒ නිසා ඒ උගත්කම එනකොට ටිකක් මානය කියලා එකක් ජනනය වෙනවා. ආත්ම ගතිය කියන එක. ඉතින් ඒ වගේ එක එක ෆීල්ඩ්ස් වල එක එක චෛසික ධර්මයෝ මූලිකත්වයට ගන්න, මූලිකත්වයට පැමිණෙනවා. හැබැයි මේ ආරම්භන ග්‍රහණ ක්‍රියාවට ආවම මේ මානසික ක්‍රියාකාරකම් වලට ආවම අනේ සියලු චෛසිකයන්ට වඩා මූලිකත්වයට එන්නේ ස්පර්ශය කියලා මතක තියාගන්න. එයට අනුව මම කලුව කරන ලියයි. එයට අනුව සිත අරමුණ විජානනය කරන විට අරමුණ ස්පර්ශ කරමින්ම හටගනී. අරමුණ වෙන්කොට දැන ගැනීම හා ළඟින්ම සම්බන්ධ වන අනුක්‍රියාව ස්පර්ශය භව මින් ගම්‍ය වේ. ඒ කියන්නේ අටුවාවේ සිත අරමුණ දැනගන්නේ ස්පර්ශ කරමින්, ස්පර්ශේ ජනනය කරමින්. ඒ නිසා සිතෙන්
චෛසික ධර්ම එනවට වඩා ළඟටම විඥානයත් එක්කම තියෙන අනිත් ගතිය තමයි ස්පර්ශය. විඥානයත් එක්කම තියෙන අනිත් ගතිය තමයි ස්පර්ශය. ස්පර්ශයේ අරමුණ ස්පර්ශ කොට වේදනාවෙන් ආරම්මන රසය විඳිනු ලැබේ. සංඥාවෙන් හඳින ගන්න ලැබේ. චේතනාවෙන් ආරම්මන ග්‍රහණ ක්‍රියාවේ උත්සාහවත් වේ. මේ භව තථාගතයන් වහන්සේ මොකද දේශනා කළේ? පුට්ඨෝ භික්ඛවේ වේදේති. පුට්ඨෝ සංජානාති. පුට්ඨෝ චේතේති. යනාදී වශයෙන් දක්වන ලදී. මේ තමයි පුරාණ අටුවාවාදී. පාලි අටුවාව මේ අටුවා අදහස ප්‍රතික්ෂේප කරනවා. නමුත් අනුදීපනයේදී කියනවා පුරාණ අටුවාවාදය සාර්ථකයි. මොකද හේතුව ඒකට හේතු යුක්ති තියෙනවා. පාලි අටුවාවේදී කියනවා නෑ එකට හට ගන්න නාම ධර්ම වල මේ අවශේෂක විශේෂයි අවශේෂක ප්‍රධානයි කියලා කියන්නට කරුණු නැහැ කියලා බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ පුරාණ අටුවා වාදය දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මම මේ දේශනාව කරේ පුරාණ අටුවා අදහසේ ඉඳලා ඒක පරමත්ත දීපණී නැත්නම් නිරෝධීපණී පාටි දැඩි ලෙස ඒ අදහසට ගරු කරනවා. මොකද හේතුව ඒකට මේ වගේ යුක්තියක් පෙනෙන නිසා. ඒ නිසා එතන වාද දෙකක් තියෙනවා. ථේරවාද එකක් මම කියන්නට ඕනේ. මේ මම පුරාණ අටුවා වාදයේ ඉඳලා තමයි මේ ඒ කියන්නේ පෞරාණික සිංහල අටුවාව තිබුණේ නේද? බුද්ධඝෝෂාංශයේ අදහස ලියනවා. මේක තමයි අටුවාවෙත් ඒ කියන්නේ මේ අදහස් තියෙන්නේ කියලා. ඉතින් ඒ අදහසින් තමයි මේක කතා කරේ. ඒ කියන්නේ ඒ නිසා මේක තමයි අපි ස්පර්ශය කියන එක වැදගත් ධර්මයක්. නැත්නම් ස්පර්ශයේ ලක්ෂණය තේරුම් ගන්න. ඊළඟට මතක තියාගන්න දැන් මේ විඥාණය අරමුණ මේ අපි ගත්ත විඥාණය. මේ අරමුණ. මේක අරමුණ නෙවෙයි. වෙන එකක් නේ අපි ගත්තේ. මේ ස්පර්ශය නිකන් උදාහරණයකට ස්පර්ශය මේකෙන් දැන් ස්පර්ශය කියන එක අපි කතා කරා විඥානයේ අනුකෘත්‍යයක් මතක තියාගන්න. විඥානයේ අටුවාවේ කොහොමද කියන්නේ මූල මහා අටුවාවේ විඥානය හටගන්නේ ස්පර්ශය ජනනය කරමින් ස්පර්ශය ඇති කරමින්. ඒ නිසා ස්පර්ශය අනිච්චෛසික ධර්ම වල හට ගැනීමට මූලික වුණාට විඥානයේ තමයි නාම ධර්ම සමූහයේම මූලිකත්වය අරගන්නේ. ඒක නිසා චිත්තුප්පාදයේ තුල විඥානයේ කෘත්‍ය ප්‍රධාන වේ. ඒක අමතක කරන්න හොඳ නෑ ස්පර්ශය තිබුණා කියලා. අරමුණක් අනෙක් අරමුණු වලින් වෙන්කොට පිරිසිඳ නොගත හොත් යතොක්ත ආකාරයෙන් අරමුණ හා සම්බන්ධ විය නොහැක. අරමුණක් අනෙක් අරමුණින් වෙන්කොට ගන්නා විටම එම අරමුණ හා සම්බන්ධ වීමද සිදුවේ. විඥානයේ අරමුණක් දැනගන්නා විට ඒ ස්පර්ශ කරමින්ම හටගනියයි පුරාණ අටුවාවේ දක්වා ඇත්තේ එබැවින්. රෙෆරන්ස් ඔක්කොම දීලා ඇති. අතේ දක්වා එබැවින්. ස්පර්ශය යනු විඥානයේ නැමැති මූලික මානසික ක්‍රියාව හේතුවෙන් හටගන්නා තවත් අනුක්‍රියාවක්. ඒක රේරුකාණ සංස් කියන්නේ අනුක්‍රියා කියන චිත්තයේ තියෙන තවත් ක්‍රියාවක්. ස්පර්ශය චිත්තයට යට වෙච්ච ක්‍රියාවක් කියලා මතක තියාගන්න. නිසා මේ තමයි ස්පර්ශයේ ලක්ෂණය හැඳින්වීම. අරමුණ විඥානයේ අරමුණ ගන්නකොට විඥානයේ අරමුණ අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇති වෙන්නට ඕනේ. ඒ සම්බන්ධතාවය හරියට ਵਿਚාරයෙන් විමසුවා වගේ, සංඥාවෙන් හැඳිනගත්තා වගේ, වේදනාවෙන් රස විඳා වගේ ස්පර්ශයෙන් ටිකක් ඇතුළට බහින ගතියක්. මේ අරමුණත් එක්ක සම්බන්ධ වෙන බවක්, අරමුණත් එක්ක ගැටෙන බවක්, ටිකක් සම්බන්ධ ටිකක් කිට්ටු කරන බවක් තමයි මේ ස්පර්ශයෙන් ඇති කරලා තියෙන්නේ. ඊට පස්සේ ස්පර්ශයේ කෘත්‍ය රසය පුසන ලක්ෂණ කෘත්‍ය රසය සංඝට්ටන සංඝට්ටන රසය කෘත්‍ය මොකද්ද මේ සංඝට්ටනය කියලා කියන්නේ? සංඝට්ටනය කියලා කියන්නේ සිතයි අරමුණයි ඝට්ටනය කිරීම. මතක තියාගන්න. සිතයි අරමුණයි ඝට්ටනය කිරීම. දැන් ස්පර්ශයේ අරමුණ ගැටීමනේ. මේ සිතයි අරමුණයි ඝට්ටනය කියන එක අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට. දැන් බලන්න විඥාණයෙන් අරමුණ දැනගන්නකොට ස්පර්ශයෙන් ඝට්ටනය කරා. මේකේ තේරුම් ගන්න මේ ඝට්ටනය අමතක කරන්න. මේ ඝට්ටනය ගැන අමතක කරන්න. ඝට්ටනය අමතක කරොත් දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට තව ක්‍රමයකින් කියන්න පුළුවන්. සිතයි අරමුණයි සම්බන්ධ වෙලා.
සිත සහ අරමුණ කියන දෙකට විතරක් අවධානය දෙන්න. ස්පර්ශයේ අනුක්‍රියාවක් නිසිතේ. ස්පර්ශය ගැන අවධානය නොදුන්නොත් අපිට තව කියත හැකි සිත අරමුණෙහි පතිත වෙලා. සිත අරමුණ එක්ක හැපිලා. සිත අරමුණත් එක්ක ස්පර්ශ වෙලා. එහෙමත් කියත හැකියි. සිත ස්පර්ශ වෙලා කියත හැකි. ස්පර්ශය සිතේ අනු කොටසක් ලෙස අරගෙන. ඒක උදාහරණයක් මෙහෙම තේරුම් ගන්න. වස්තු දෙකක් එකිනෙක ගැටෙනවා. ගැටෙනකොට මේ වස්තුවනේ සම්පූර්ණයි. මේ වස්තු දෙකේ හැපෙන්නේ මේ කෙලවර තියෙන රූප ධර්ම ටික කෙනෙක්. පරමාර්ථ දෙකක් ඝට්ටණය වෙන්නේ. එතකොට වස්තු දෙක හැපුණා කියනකොට සැබවින්ම හැපිලා තියෙන්නේ මේ කෙලවරේ තියෙන මේවා දෙක. මේ දෙක කෙරේ මේ රූප දෙකනේ ගැටිලා තියෙන අතර. නමුත් ව්‍යවහාරයට කියනවා වස්තු දෙක හැපුණා කියලා. හැපිලා තියෙන්නේ මේ කෙලවරේ රූප ටික විතරයි. සැබවින්ම අරමුණත් එක්ක හරියට ඝට්ටණය වෙලා තියෙන කවුද? ස්පර්ශය. නමුත් ස්පර්ශයේ කෙරෙහි අවධානය නොදී අපිට කේත හැකි සිත මූලික නිසා සිත අරමුණත් එක්ක හැපුණා කියලා. එහෙනම් මේ සිත අරමුණෙහි ඝට්ටණය කරන්නේ කවුද? ස්පර්ශය. ස්පර්ශයේ ගැටෙනකොට ඔහුත් එක්ක ඉන්න හිත, ඔහු නිශ්චය කරන සිතත් අරමුණෙහි අරමුණ ස්පර්ශ කරා. අරමුණේ ගැටුණා කියන සංඛ්‍යාවට යනවා. ඒ නිසා ස්පර්ශයේ කෘත්‍යය තමයි සංඝට්ඨන කෘත්‍යය. කියන්නේ ඝට්ටණය කිරීම නෙවෙයි, ඝට්ටණය වීම නෙවෙයි. ඝට්ටණය කිරීම කවුද? සිතයි අරමුණයි. ස්පර්ශයේ ලක්ෂණය තමයි ගැටීම. අරමුණේ හැපීම. තමන් අරමුණේ හැපීම. ඒ කෘත්‍ය තමයි සිත අරමුණෙහි ගැටණය කිරීම. මෙතන සංඝට්ඨන රසය කියලා දක්වලා තියෙනවා. ඒකත් අපි හිමින් සැරේ කියමු. මේ ඔක්කොම ටික මම කියවයි හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. ස්පර්ශයේ ලක්ෂණය අරමුණ හා මානසිකව සම්බන්ධ වීම බව ඉහතින් දක්වන ලදී. එම සම්බන්ධය නිසාම අරමුණේ රස චිත්තුප්පාදයට ප්‍රකට වේ. ඒක අනුක්‍රියාවක්. ඒක අපි දැන් ඉදිරියට යනවා බලනවා. අරමුණ හැඳින ගැනීමටද හැකි වේ. ඝට්ටනේ ප්‍රයෝජනය. දැන් විඥානයේ නම් වූ ප්‍රධාන මානසික ක්‍රියාව සහ ආරම්භණයේ පිළිමද පමණක් අවධානය දෙන්න. ස්පර්ශය අමතක කරන්න. ස්පර්ශයේ නම් වූ සම්බන්ධය ඇති කල්හි සිත හා අරමුණ එකිනෙකට සම්බන්ධ වී ඇතියයි සැලකිය යුතුය. එනම් සිත හා අරමුණ එකිනෙකට ගැටී ඇත. එබැවින් ස්පර්ශයේ කෘත්‍ය සිත හා අරමුණ එකිනෙකට ඝට්ටණය කිරීමයි. සිත හා අරමුණ අතර සම්බන්ධයක් ඇති කිරීමයි. ස්පර්ශයේ සංඝට්ටන කෘත්‍යය එනම් විඥානයේ සහ අරමුණ එකිනෙක සම්බන්ධ කරවීම මිලින්ද ප්‍රශ්නය අනුව ධම්මසංගණී පාළි අටුවාව කියලා ගන්න ඕක. පාළි අටුවාව. පාළිය නෙවෙයි. සම්මසංගණී පාළි අටුවාව විස්තර කර ඇත්තේ පහත පරිදිය. පාළිය මං කියවන. යතා මහරජ ද්වේ මෙණ්ඩා යුජ්ජයුම් තේසු යතා ඒකෝ මෙණ්ඩෝ එවං චක්කු දට්ටබ්බං යතා ဒ ුතියෝ මෙණ්ඩෝ එවං රූපං දට්ටබ්බං. නිකන් මෙණ්ඩ කියන්නේ අර හරිනේ එළුවා කියලා හිතන්නකෝ. එතන මෙහෙම කළා එළුවා තමයි සාමාන්‍ය මෙණ්ඩ කියනවා. බැටළුවට සමහර තැන්වල මම දැකලා තියෙනවා. මේවා හප්පනවා. අර එළුවෝ ඉන්නේ අර මෙහෙම මෙහෙම අඟ තියෙන එකයි. හරිනේ. උන් අර හප්ප ගන්න ගිහිල්ලා නිතරම. කුළු හරක නෙවෙයි. එළුවා జాතියක් ඉන්නේ මෙහෙම අඟ තියෙන. හරි. ඉතින් දෙන්න හැප්පෙනවා. ඒතර මේ දෙන්න හැප්පෙනකොට එක්කෙනෙක් චක්ෂුව ලෙස දැනගන්න එක. ධම්මසංගණී අටුවාවේ විස්තර කරන පාළි අටුවායි. මෙතන මේ විලින්ද ප්‍රශ්නේ පරිවර්තනය කරන්නේ. මෙතන චක්ෂුව කියන්නේ චක්ෂුරු විඥාණයට නමක්. ඇස නෙවෙයි. චක්ෂුරු විඥාණය. ඒකෝ මෙණ්ඩෝ චක්කු. අනිත් අලුව රූපය. ඒතර මේ ගැටලා තියෙන්නේ කවුද? එළුව දෙන්න ගැටනකොට චක්කු විඥානයයි රූපයයි. චක්කුව කියන එක ඇස ගත්තොත් ඇසයි රූපයයි නේ. හරිනේ? මේ චක්කු විඥානයයි රූපයයි ගැටෙන්නේ. චක්කු විඥානයයි රූපයයි ගැටෙනවා. එතකොට මේ දැන් ඒතර ඒ කියන්නේ මේ වගේ නේ. විඥානයයි රූපය අතර සම්බන්ධයක් ඇති වෙනවා. මේ සම්බන්ධය තමයි ස්පර්ශය. මේ දෙන්න සම්බන්ධ කරේ ස්පර්ශය. ස්පර්ශයේ ලක්ෂණය තමයි රූපයේ හැපීම, රූපේ ඝට්ටණය වීම. ස්පර්ශයේ කෘත්‍ය තමයි විඥානයේ අරමුණයි එකිනෙක ඝට්ටණය කිරීම. ඒ වගේම කියනවා. එතන කියන්නේ ඒවා යතා ඒකෝ මෙණ්ඩෝ එවං චක්කු දට්ටබ්බං යතා ဒ ුතියෝ මෙණ්ඩෝ එවං රූපං දට්ටබ්බං යතා තේසං සන්නිපාතෝ එවං පස්සෝ දට්ටබ්බෝ. ඔවුන්ගේ එකමුතුව ස්පර්ශය ලෙස දැනගන්න. සන්නිපාතය ඔවුන් එකමුතු වීම. මේ කෘත්‍ය වශයෙන් දැක්වීම. ලක්ෂණ වශයෙන් නෙවෙයි.
එවං පුසන ලක්කනෝච පස්සෝ සංඝට්ටන රසෝච. ස්පර්ශය එතන දෙකම වෙලානේ. ඇයි ස්පර්ශ වෙන්නේ ස්පර්ශය, හැපෙන්නේ ස්පර්ශය, අර දෙන්නව හප්පවන්නේ ස්පර්ශය. හරිනේ? ඒ වගේම අත් දෙකක් එකට ගහනකොට නේද? අත් පොඩි දෙකක් ගහනකොට එක අතක් චක්කු විඥානේ, එක අතක් රූපේ ලෙස දැනගන්න. එතකොට මේ ඝට්ටණය තමයි මේ දෙන්න ඝට්ටණයට සැලැස්සුවේ ස්පර්ශය නිසා. ගැටීම ස්පර්ශය. මේ දෙන්නම ගැටෙන සැලැස්සුවේ ස්පර්ශය. ඒ තමයි ස්පර්ශයේ සංඝට්ටන කෘත්‍යය. ධම්මසංගිනී පාළි අටුවාවට අනුව ඉහත පාඨයේ චක්කු යන වචනය චක්ෂුර් විඥානයේ ලෙසද රූප යන රූපාරම්මණයේ ලෙසද විවරණය කළ හැක. ඒ විවරණය කළ යුතුයි. ඒක කළ හැක කියලා උනාස කියන්නේ මෙහෙමත් විවරණය කරන්න පුළුවන්. එවිට ස්පර්ශය චිත්තාරම්මණයන්ගේ එකිනෙක සම්බන්ධ වීමම වේ. ස්පර්ශය චිත්තාරම්මණයන්ගේ එකිනෙක සම්බන්ධ වීම වේ. එය පරමාර්ථ ධර්මයකි. ඒ කියන්නේ ඇත්තම කියනවා කියන්නේ චිත්තාරම්මණයන්ගේ සම්බන්ධ වීම කියලා කියන්නේ අරමුණ ස්පර්ශ කිරීම. වඩාම හොඳයි කියනවා නම් ඒ වාක්‍යයට වඩා හොඳයි කියනවා. එවිට රූපේ ස්පර්ශ කිරීම ස්පර්ශයයි. හරිනේ? ඒ පරමාර්ථ ධර්මයකි. රූපේ ස්පර්ශ කිරීම පරමාර්ථ නැත්නම් අරමුණ ස්පර්ශ කිරීම පරමාර්ථ ධර්මයකි. එම ධර්මයේ ගැන අවධානය නොදී චිත්තය හා අරමුණ ගැන පමණක් අවධානය දෙන විට සිත හා අරමුණ එකිනෙකට ගැටී පවතී. එකතු වී පවතී. තවත් ක්‍රමයකට සිත අරමුණෙහි රැස් වී පවතී. මේ සිදුවීම වන්නේ ස්පර්ශය නිසායි. එනම් ස්පර්ශයේ කෘත්‍යය සිත සහ ආරම්මණය එකිනෙක ඝට්ටණය කිරීමයි. ඝට්ටණය වී පැවතීමට සැලසීමයි. තවත් ක්‍රමයකින් කියොත් සිත හා ආරම්මණය එකිනෙක එකතු කිරීමයි. මේ තමයි ස්පර්ශයේ කෘත්‍යය. ධම්මසංගිනී පුරාණ අටුවා මේ පාඩේ විස්තර කරන්න පොඩ වෙනස් ක්‍රමයකට. එතන උන්වහන්සේ කියන්නේ චක්කු කියන්නේ ඇසට. චක්ෂු විඥානේ නෙවෙයි. එතකොට ඇසයි රූපයයි ගැටිලා. එතකොට ස්පර්ශය ප්‍රතිඵලයක්. ඒ ඝට්ටනේ ප්‍රතිඵලයක් ස්පර්ශය. හරිනේ? අතනදී චක්ෂු විඥානයේ රූපයයි. චක්ෂුර් විඥානයේ රූපේ එකමුතුවට හේතුව ස්පර්ශය. එකතු කරේ ස්පර්ශය. චක්ෂුව කියලා ගත්තොත්, ඇස කියලාම ගත්තොත්, ඇසයි රූපේ ඝට්ටනේ නිසා ස්පර්ශය හටගන්න. ස්පර්ශයේ හේතුවක් ලෙස දක්වලා තියෙනවා. හරිනේ? ඒ නිසා ඒක ධම්මසංගිනී පුරාණ අටුවාව ටිකක් වෙනස් කරලා පාළි අටුවාව එක ප්‍රතික්ෂේප කරන්නේ. මේක මෙහෙමත් කියන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ධම්මසංගිනී පුරාණ අටුවාවට අනුව මිලින්ද ප්‍රශ්න හිත පාඨයේ චක්ඛු යන්න චක්කු ප්‍රසාදේ වන අතර රූපය අනු රූපාරම්මන. ඒවිට ස්පර්ශයේ වස්තාරම්මන වල ඝට්ටන නිසා හටගත් ධර්මයක් වන ලෙස අර්ථකථනය කළ යුතුය. ඒ ස්පර්ශයේ සංඝට්ටන සංඛ්‍යාත සම්පatti රසය ලෙස දක්වා ඇත. මෙහිදී සම්පත්ත රසය නම් ස්පර්ශයේ හට ගැනීමට හේතුවයි. ස්පර්ශය හට ගැනීම. ඒ කියන්නේ ඒකට සම්පatti රසය පොඩ්ඩක් වෙනස් විදිහට විස්තර කරලා දෙනවා මෙතන. ඊළඟට මාද අවසාන වශයෙන් කියනවා ඊළඟට අනිත් දවස් ඊළඟ ටිකට එනවා ස්පර්ශයේ විසින් සිදු කරන තවත් කෘත්‍යයක් තියෙනවා. මොකක්ද ඒ? ආරම්මන රසය ප්‍රකට කිරීම. විභාවනය. ආරම්මන රසය මතු කිරීම. ඒක හරියට මතක තියාගන්න දොඩම් ගෙඩියක් අරගෙන අතින් මිරිකුවොත් එහෙම මොකක්ද එළියට එන්නේ? දොඩම් යුෂ. දොඩම් ගෙඩිය වගේ තමයි ආරමුණ. අතින් ගැනීම වගේ තමයි සිතෙන් ආරම්මණය ගැනීම. මිරිකීම තමයි ස්පර්ශය. දොඩම් යුෂය තමයි ආරම්මන රසය. දොඩම් ගෙඩිය ආරම්මණය, දොඩම් යුෂය ආරම්මන රසය, අතින් අරමුණ ගැනීම, අතින් දොඩම් ගෙඩිය ගැනීම, සිතෙන් අරමුණ ගැනීම, මිරිකීම තමයි ස්පර්ශය. එතන මොකද වෙන්නේ? සිතෙන් අරමුණක් ගන්නකොට අරමුණ ස්පර්ශ වෙනවා. ඒ වෙලාවට අරමුණේ තියෙන ආරම්මන රසය චිත්තුප්පාදයට ප්‍රකට වෙනවා. චිත්තුප්පාදයට ප්‍රකට. එතකොට වේදනාවට පුළුවන් වෙනවා ආරම්මන රසය විඳින්න. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ පස්ස පච්චය වේදනා. වේදනාවට මූලිකම හේතුව ස්පර්ශය. කෙනෙක් අහපුවා මොකක්ද මේ ස්පර්ශයයි වේදනාවට සම්බන්ධතාවය? ස්පර්ශයෙන් තමයි ආරම්මන රසය මතු කරන්නේ. වේදනාවට එතකොට තමයි ආරම්මන රසය විඳින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේකත් ස්පර්ශයේ එක්තරා කෘත්‍යයක් කියලා මතක තියාගන්න. ස්පර්ශයේ එක්තරා කෘත්‍යයක්. ආරම්මන රසය මතු කර දීම. ඉස්සල කෘත්‍ය කියේ මොකද්ද? සිතයි අරමුණයි එකිනෙක ඝට්ටණය කිරීම. මේ කියන්නේ ආරම්මන රසය මතු කර දීම. ඒක අපි විස්තර කරගමු. ස්පර්ශය කියවමු. ස්පර්ශයේ කෘත්‍ය හොඳින් නිරීක්ෂණය කිරීමේදී එහි කෘත්‍ය රසය තවත් ආකාරයකින් දැක්විය හැකිය. එනම් ආරම්මන රසය චිත්තුප්පාදයට සිතට ප්‍රකට කිරීමයි. ස්පර්ශයේ ස්වභාව ලක්ෂණය නම් අරමුණ හා ගැටීම. මතක මුලින්ම අපි කිව්වා පරමත දීපණී හැටියට කෘත්‍ය වෙන්න ඕනේ මොකද්ද?
කෘත්‍ය වෙන්න ඕනේ තමන්ගේ ස්වභාව ලක්ෂණයෙන් කරන දෙයක් නෙනේ. මේකත් එහෙම තමයි. ස්වභාව ලක්ෂණයේ ගැටීම ඒ නිසා මේ දෙන්න එකතු කිරීම. හරිනේ? මේ දෙන්න එකතු කරා. ඒ වගේම මේ ගැටීම නිසා මේ අනිත් දෙයක් වෙනවා. ආරම්භණයේදී ප්‍රකට කිරීමක් වෙනවා. ඒ නිසා ස්වභාව ලක්ෂණයේ නම් වූ ඝට්ටණය නිසා ලැබෙන තවත් කෘත්‍යයක් සිදු වෙන තවත් දෙයක් තමයි ආරම්භන රසය ප්‍රකට වීම. මොකද්ද? ස්පර්ශයේ ස්වභාව ලක්ෂණය නම් අරමුණ හා ගැටීමයි. අරමුණ ස්පර්ශ කිරීමයි. එය ආරම්භන රසයේ වෙත දෙක මේ දක්වලා දෙන පරමත් දීපණී. ඒ ආරම්භන රසයේ වෙත පැමිණීම් වශයෙන් අරමුණ හා ගැටීම් වශයෙන් අරමුණ ගැනීමයි. ආරම්භන රසයේ වෙත පැමිණීම් වශයෙන් අරමුණ හා ගැටීම් වශයෙන් අරමුණ ගැනීමයි. ඒ කියන්නේ අරමුණ හා ගැටෙනවා. මම මේක කියන දහස් කරන අරමුණ හා ගැටෙනවා. ඒ අරමුණෙහි ගැටෙනවා කියලා කියන්නේ ආරම්භන රසය වෙත පැමිණියා. ආරම්භන රසය මතු කරා වගේ සිද්ධියක් මේ කියන්නේ. ඒ ඝට්ටණය අරමුණ ගෙනිය දොඩම් ගෙඩියක් අතින් මිරිකූ කල්හි දොඩම් යුෂය මතුවන්නාසේ සිතින් අරමුණ ගන්නා කල්හි ස්පර්ශයේ විසින් ස්පර්ශ කරන ලදුව ආරම්මන රසය චිත්තුප්පාදයට ප්‍රකට වේ. මෙම කෘත්‍ය ස්පර්ශයේ ස්වභාව ලක්ෂණය වන අරමුණ සමග ගැටීම නිසා සිදුවන්නකි. ගැටීම නිසා සිදුවෙන දෙයක්. මම අද පාඩම අවසන් කරනවා. මොකද සන්නිපාත පච්චුපට්ඨානය, ඊට පස්සේ වේදනා පච්චුපට්ඨානය, ඊට පස්සේ සිත විකාර බවට පත් කිරීමේ පච්චුපට්ඨානය, ඊට පස්සේ ආපාතගත විෂය පදට්ඨානය කියන ඒවා අපි කතා කරනවා. ඒ වගේම ඔකට බොහෝ අය කියවලා ඇති රේරුකාණේ ස්වාමීන් වහන්සේ කියන කතාවක් සිතට අරමුණ ගැනීමටත් ස්පර්ශය අවශ්‍යයි කියන කතාව. ඒක පිළිබඳ විස්තරයකුත් මම ඊළඟ දවසේ කතා කරනවා. ඊළඟට තවත් ගැඹුරට ගියාට පස්සේ ආරම්මන රසය මතු කරලා දෙනවා කියන එකට ස්පර්ශයේ අරමුණ රසය මතු කරලා දෙනකොට සමහර ලාවට තියෙන ආරම්මන රසයම නෙවෙයි මතු කරන්නේ. ඒ කියන්නේ අනිෂ්ඨ රූප ඉෂ්ඨ ලෙසත් ඉෂ්ඨ රූප අනිෂ්ඨ ලෙසත් මතු වෙන සමහර ලාවට. එතන මේක පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට මොකද්ද මේ ස්පර්ශය? මේක කායික ස්පර්ශයක් නෙවෙයි. රේරුකාණේ හද ලස්සනට කියන මේක කායික ස්පර්ශයක් නම් මෙතන ඉඳලා රුවන්මැලිසාය ගැන හිතනවනම් සිත දික් වෙන්න යන රුවන්මැලිසාය දක්වා. නෑ එහෙම දික්වීමක් නෑ. මෙතන ඇත්තටම මේ ස්පර්ශය කියලා මේක දැන් මේ රූප වලින් දැක්කුවට මේක මානසික ඝට්ටනයක්. මෙතන අරමුණ ඇවිල්ලා නැහැනේ. අරමුණත් එක්ක ස්පර්ශ වෙන අරමුණ දෙයක් නැහැ. මානසික වශයෙන් වෙන සම්බන්ධතාවයක් මෙතන තියෙන. මේක රූපීමය ලෙස විස්තර කරන්නේ. ඒ නිසා අන්තිමට කියන්න ඕනේ මේ ඔක්කොම කතා කරලා අන්තිමට කියනවා මේක භෞතික ස්පර්ශයක් නෙවෙයි. භෞතික ස්පර්ශයේ බඳුයි මේක. භෞතික ස්පර්ශයෙන් වෙන කෘත්‍ය මේක වෙලා තියෙනවා. ඒ වගේම ස්පර්ශ කිරීමෙන් කළ යුතු දේ මෙතන වෙලා තියෙනවා. ඒ නිසා මේක ස්පර්ශය ලෙස හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේක ස්පර්ශය ගැන තවත් පැතිකඩ කීපයකින් කතා කරන්න තියෙනවා. ධම්ම සංගිනේන පාට අරගෙන අපි ස්පර්ශය කතා කරනවා. ඒ නිසා මම අද අවසන් කරනවා. අද මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා ස්පර්ශය විස්තර කරපු ක්‍රමය තමයි මේක තව ක්‍රමයකට විස්තර කරනවා සිතට අරමුණ ගැනීමටත් ස්පර්ශය ඕනේ කියන කෝණයෙන් පොඩ්ඩක් විස්තර කරනවා. රේරුකාණේ ස්වාමීන් කියපු විදිහට මේ වෙන ක්‍රමයකට අපි වෙලා තියෙනවා. අර්ථ සාධක චිත්තුප්පාදේ කියලා එකක් තියෙනවා. මොකද හේතුව රේරුකාණේ ස්වාමීන් එකත් කියන රේරුකාණේ ස්වාමීන් වහන්සේ ස්පර්ශය විස්තර කරන්නේ සිතට අත්‍යවශ්‍ය අංගයක් ලෙස. පරමත්ත දීපණීය ඒක විස්තර කරන්නේ වේදනාවට අත්‍යවශ්‍ය අංගයක් ලෙස. හරි තියාගන්න. දෙකම ඒ කියන්නේ සිතටත් අනිවාර්යෙන් අවශ්‍යයි. හැබැයි සිතට අවශ්‍ය වීම ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. අර්ථ සාධක චිත්තුප්පාදයක් වීමට ස්පර්ශය අවශ්‍ය වීමද නැත්නම් හුදු විඥානන මාත්‍රයට ස්පර්ශය අවශ්‍යද කියන කම. ඒක අන්තිමට ඔබ තීරණය කරන්න වඩාත් සාර්ථක මොකක්ද කියන එක. ඉතින් අර්ථ සාධක චිත්තුප්පාදයක් කියලා එකක් තියෙනවා. ඒ අර්ථ සාධක චිත්තුප්පාදය කියලා කියන්නේ ආරම්මන රසයේ විදීම් වශයෙන් අරමුණ හැඳිනීම් වශයෙන් තමයි අරමුණ ගන්න. නිකන් ඔහේ ආවර්ජන මාත්‍රයක් නැත්නම් ආවර්ජන කියලා කියන්නේ දැනගැනීම් මාත්‍රයක් සිද්ධ වෙන්නේ නැහැ. සත්ත්ව ලෝකේ නිසා එහෙම පවතින්නේ නැහැ. නිසා සත්ත්ව ලෝකයේ දිගින් දිගට පැවතීමට අර්ථ සාධක චිත්තුප්පාද පහළ වෙන්නට ඕනේ. හුදු සිතේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණයට ඒ මට්ටමේ ආරම්මන ග්‍රහණයක් කරන්නට බෑ. ඒ සඳහා සිත අරමුණත් එක්ක හොඳින් සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඕනේ. එතකොට තමයි වේදනාදී ධර්මයන්ට පහළ වෙන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධතාවය ෆැසිලිටේට් කරන්නේ. ඒ සම්බන්ධතාවයට දොර අරින්නේ මේ අරමුණත් එක්ක ඝට්ටණය වීමක්. ඒක තවත් පරමාර්ථ ධර්මයක්. ඒක තවත් පරමාර්ථ ධර්මයක්. විචාරයේ වේදනාව වගේ තවත් ගතියක් මේක. ඒ ඝට්ටණය තමයි ස්පර්ශය. ඒ ඝට්ටණය නිසා අනිත්‍යයිස ධර්ම හට ගන්නවා. ඒ ඝට්ටණය
හැබැයි මතක තියාගන්න. ඒ ඝට්ටනේ අනිත් චෛසික ධර්ම වලට ඉතා උපකාරයි. හැබැයි ඒ ඝට්ටනේ හටගන්නේ අරමුණ පිරිසිඳ ගන්නවා කියන මූලික ක්‍රියාව හේතු කරගෙන. ඒ නිසා විඥානය මූලිකයි මෙතන. විඥානය ප්‍රධානයි. ස්පර්ශයේ විඥානයේ අනුක්‍රියාවක්. ඊළඟට කෘත්‍ය වශයෙන් ගත්තම ස්පර්ශය අමතක කරොත් ස්පර්ශයේ ගැටෙන නිසා අරමුණෙහි විඥානයේ අරමුණයි ගැටුණා කියන සංඛ්‍යාවක් වෙනවා. විඥානයේ අරමුණ එකිනෙකට සම්බන්ධ වුණා. ඒ නිසා ස්පර්ශය විඥානයේ අරමුණ එකිනෙකට සම්බන්ධ කරන ධර්මයක් කියලා තමයි කතා. ඒක කෘත්‍ය රසය. ඒ වගේම විඥානයේ අරමුණත් එක්ක සම්බන්ධ කිරීම වශයෙන්ම ස්පර්ශයෙන් කරන තව කෘත්‍යයක් තමයි මේ ගැටෙන නිසා අරමුණෙහි තියෙන ආරම්මන රසය ප්‍රකට කරලා ගන්නවා. ඒ වගේම අරමුණෙහි තියෙන තවත් ගති ලක්ෂණ ප්‍රකට කරගන්නට. ඒ කියන්නේ තවත් ගති ලක්ෂණ වලට ප්‍රකට කරන දොර අරිනවා. ඒ නිසා සියලු චෛසික ධර්ම වල පහළ වීමට මේ ස්පර්ශය වැදගත්. බ්‍රහ්මජාල සූත්‍රයේ කොහොමද බුදුරණ සවසන් කරන්නේ? මේ සියලු දෘෂ්ටි හටගන්නේ කවරක් නිසාද? ස්පර්ශය නේද? ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. ඒ නිසා මතක තියාගන්න සියලු චෛසික ධර්ම වලට දොර ඇරෙන්නේ ස්පර්ශය මූලික කරගෙන. ඉතින් අද අපි කතා කරේ ස්පර්ශයේ ලක්ෂණය සහ කෘත්‍ය රසය. කෘත්‍ය රස දෙකක් කතා කරා. සංඝට්ටන කෘත්‍ය රසය, ආරම්මන රස විභාවන කෘත්‍ය රසය කියලා. ඉදිරියේදී දවස්වලදී පච්චුපට්ඨානය, පදට්ඨානය, ඒ වගේම ඵලය ආදී තවත් කෝණ කීපයකින් ස්පර්ශය අපි සාකච්ඡාවට ගන්නවා. මේකෙන් මතක තියාගන්න ඕනේ ස්පර්ශය කියන ගතිය ඔබට වැටෙන්නේ මේ වගේ අරමුණත් එක්ක සම්බන්ධ වෙන ගතියකින්. ඒක නිකන් ප්‍රායෝගික පැත්තකුත් කතා කරනවා. ඔබ එකපාරට ඔබේ නිවස නැත්තම් මව පියා නැත්තම් කාර්යාලය සිහි කරන්න. ඒ කාර්යාලය සිහි කරනකොට ඒ සිහි කරලා ඒ අවස්ථාව නැවත සිහියට ගන්න. ඔබට අරමුණක් ප්‍රකට වුණා. ඒ අරමුණත් එක්ක යම් සම්බන්ධතාවයක්, අරමුණත් එක්ක කිට්ටු බවක් ඔබට තියෙනවා ඔබගේ මනසට. මේ කිට්ටු භව සම්බන්ධය ගැටෙන භව තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. ඒ ගැටෙන සම්බන්ධ වීම කිට්ටු වීම නිසා තමයි අපිට ඒක ආස්වාදනය කරන්න හෝ ඒකට ගැටෙන්න හෝ ඕනම දෙයක් කරන්නට පුළුවන් උනේ. හුදු අරමුණක් වෙන් කර ගැනීම මාත්‍රයට වඩා ගැඹුරට ගියපු සම්බන්ධතාවයක් ගැනයි මේ කතා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. ඒක වෙනම පරමාර්ථ ධර්මයක් නිසා. ඒ නිසා අපි ශ්‍රාවකයෝ වශයෙන් ඒක පරමාර්ථ ධර්මයක් ලෙස උගන්වනවා. ඒ නිසා මේ ගතිය කවදාවත් පුද්ගලයෙක් වෙන්නට බෑ. මේ ගතිය කවදාවත් සත්වයක් වෙන්නට බෑ. අරමුණට අවධානය දීම අනිත් අරමුණෙන් වෙන්කොට අවධානය දෙන බව සත්වයක් වෙන්නට හේතුවක් නෑ. අරමුණත් එක්ක මේ ගැටෙන බව සත්වයක් වෙන්නට හේතුවක් නෑ. ඔබට මේ පාඩම් අතරතුරේදී මේක මේ විදිහට බෙදා ගන්නට පුළුවන් නම් ඒකාන්තයෙන් නිස්සත්ත්‍ය නිජීව සංඥාව ගැඹුරින් උපදවා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒටත් හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අද දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අර කලින් කිව්වා සම්ප්‍රයෝගණය සහ සංග්‍රහණය කොට පාරක් කරගන්න කියලා. ඒක මේ අභිධර්ම මාර්ගයේ පොතේ දෙවෙනි පාඩමේ ඇති සම්ප්‍රයෝගී සංග්‍රහය. ද්විතීය පරිච්ඡේදයේ බලන්නකො සම්ප්‍රයෝගයේ සංග්‍රහය කියලා ඇති. ඉස්සෙල්ලා චිත්තයිසිකේ පාඩම් කරගන්න මම සම්ප්‍රයෝගයේ සංග්‍රහය කියලා දෙනවා. ඒකට කෙටි ක්‍රමත් අපි කියලා දෙයි. නමුත් ඉතින් කියවලා බලලා තියෙනවා නම් හොඳයි. කරගෙන යන්න. එහෙමයි. ස්වාමීන් වහන්සේ තාමට දැන් මේ ස්පර්ශය ගැන මේ වගේකට දැන් අපිට බුදුරජාණන් වහන්සේ මේ කවුද අපේ දාර්ශනික ස්වාමීන් වහන්සේට දිත්තේ දිත්ත මත්තන් කියලා එතන ඒ තුන මේ ආයතන වලට පෙන්නනකොට එතන ස්වාමීන් වහන්සේ එතකොට එතන ස්පර්ශය පොදු විජනන මාත්‍රයේ විතරක් ඝට්ටනයක් විතරක් ඇති වෙලා කියන එක තේරුම් ගන්න. නෑ. දිත්තේ දිත්ත මත්තන් භවිෂ්‍යති කියන එක ගැඹුරු කතාවක්. ඒක ස්පර්ශයෙන් හොඳ ස්පර්ශ කිරීමක් විතරක් නෙවෙයි. එතන ගන්නේ දැකපු දේ පරමාර්ථ වශයෙන් තේරුම් ගැනීමක් විතරයි. හොඳයි. ඒක පරමාර්ථ දැකපු දේ පරමාර්ථ වශයෙන් තේරුම් ගැනීමක් තමයි එතන කතා කරන්නේ. ඒක අපි විදර්ශනා පාඩම් වලදී කතා කරමු දීර්ඝව. මට තියෙන පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ගිය සැරේ පාඩමේ එතෙන්දී ස්වාමීන් වහන්සේ අර අපිට විස්තර කරලා දුන්නානේ කායික වාචික ක්‍රියාකාරකම් වෙනකොට මනෝකායික සිතක් සිතක් ඇති වෙනවා කියන එක. ඒතකොට ස්වාමීන් වහන්සේ මම මේ තේරුම් ගත්ත විදිහ හරියට කියලා මට එකක් දැනගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අර කියන්නේ
ඒ කියන්නේ කායික වාචික ක්‍රියා වෙනකොට ඇති වෙන විඤ්ඤාති රූප ගැන කතා කරන අර මනෝද්වාරික චිත්ත වීදියක් කරහනේ අපිට කතා කරන්න එතකොට මේ මනෝද්වාරික චිත්ත කියන්නේ මනෝද්වාරින් වෙන්නේ අර විඤ්ඤාති සහිත වායු ධාතුව උපදිනවා. එතකොට මේ ක්‍රියාවේදී ඊට පස්සේ ඇති වෙන ජවන සිත් වලින් පස්සේ තමයි මේ ක්‍රියාකාරකම උසරවන ඒ සීම සිද්ධ වෙන්නේ කියන එක තමයි මට තේරිලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට මේකෙදී අර ස්වාමීන් වහන්සේ සඳහන් කරා කුසල අකුසල කර්ම ගණයට යන්නේ නැහැ කියලා. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ විඤ්ඤාති රූපය ඇතිවීම කුසල අකුසල කර්ම ගණයට යන්නේ නැහැ කියන එකයි මම එතනදි තේරුම් ගත්තේ. එතකොට දැන් මේ කාය වචනේ වෙනකොට හැබැයි කුසල අකුසල ඇති වෙනවනේ ඒක වෙන්නේ තවත් චිත්ත වේදියක් හරිතුලින්ද ස්වාමීන් වහන්සේ මට එහෙම ප්‍රශ්නයක් මම එහෙම මේ කුසල අකුසල වෙන්නේ නැහැ කියලා කියනවද කර්ම කියලා කියන්නේ ප්‍රතිසන්දිදායක කර්ම වගේ වෙන්නේ නැහැ අතප්පයක් ඔසවනවා වගේ කියනවා. දැන් බුදුරෙට් වගේ ගහන්න අපෙස්සෙවොත් නැහැ. ඉතින් ඒක ප්‍රතිසන්දිදායක කර්මයක් වෙයි. ඒ වගේම මහා බරපතල කර්මයක් වෙයි. මේ කර්ම මාත්‍රයෙන්මත් ලොකු විපාකයක් ගෙන දෙයි. ලොකු ඒ කියන්නේ ඒ බුදුරයන් වහන්සේට ඇත පන්නපු එකෙන්ම ලොකු නිරේගාමී අකුසලයක් වුණා නේද? ඉතින් ඒ නිසා මේ හැම රහත් නොවූ හැම సంతානයකම මෑනියෝ පහළ වෙන ජවනසිත කුසල හෝ අකුසල. රහත් නොවූ හැම సంతානයක පහළ හැම ජවනසිතක්ම කුසල හෝ අකුසල. ඒකෙන් මම කියන්නේ හැම එකක්ම ප්‍රතිසන්දිදායක කර්ම ගණයට යන්නේ නැහැ. දැන් මම මේ පෑන ගන්න යනකොටත් කුසල හෝ අකුසල සිත් තමයි පහළලා තියෙන්නේ. ඒ තියෙන මෙන්ටැලිටි අනුව කියන්න වෙන්නේ අපිට. නැත්තම් මගේ චේතනාව අනුව. දැන් මම මේ ගත්තේ කාට හරි අපහාසාත්මක දෙයක් ලියන්න නම් ක්‍රියාවම අකුසල. මම ගන්නෙ මේක ධර්මයේ ලියන්නට නම් ඒක කුසල. ඒ විදිහට අපි අර්ථකථනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කියනවා මිසක් ඒවා ප්‍රතිසන්දිදායක නැහැ කියන එකයි මම කියන්නට ඇත්තේ සාමාන්‍යයෙන්. එහෙම නැතුව රහත් නූ సంతානයක පහළ වෙන ඕනම ජවනසිතක් කායික ක්‍රියාවක් කළා හෝ නැත අන්තමසෝ සුපිනන්තේ. හීන දකින්නකොට පහළ වෙන ජවනසිත පවා කුසල හෝ අකුසල බවට යනවා. සාවජ්‍යන ජවනසිත කියන්නේ මෑනියෝ ආවර්ජනාවත් සහිතව තමයි ජවනය ගැන ගණන් කරන්නේ අපි. දැන් ජවනසිත වලින් දැන් අපි කියනවානේ කායික වාසික මානසික දැන් කායික වාසික ක්‍රියාකාරකම් කරන එක සාවජ්‍යන ජවනසිත කියලා මම කියන්නේ. ඒකට හේතුව තමයි විඤ්ඤාති උපදවනවා මනෝද්වාරාවජන සිතෙනුත්. එතකොට මේ මනෝද්වාරාවජන සිතත් ඇතුළත් කරන නම් අපි කතා කරන්න ඕනේ. ඒකට කියනවා සාවජ්‍යන. සාවජ්‍යන ජවනය කියලා කියන්නේ ඒක හදන්නේ මෙහෙමයි. සහ ආවජ්ජනේන ජවන. සහ කියන්නේ සමග. කවරක් සමගද? ආවර්ජනා සිත සමග තියෙන ජවනය කියන එකයි. එතකොට උදාහරණයකට මේක භවංගයේ මනෝද්වාරාවර්ජනය ජවන 7යි භවංගයයි සාවජ්ජන ජවනය කියන්නේ මෙහෙම වෙන්නේ. විශේෂ ජවන සිතක් නෙමෙයි. ජවන ගැන කතා කරන්නේ ආවර්ජනාව සිතත් සහිතව. මේක තමයි සා කියන්නේ මේක සා වෙනවා ආවර්ජන ජවන යාක. ඒතර මේක සයන්න අයන්න එකතු වෙලා සාවර්ජන වෙනවා. මේක තමයි හරිනේ. සාවජ්‍යන භවංගයකවත් එහෙමයි. සාවජ්‍යන භවංගයකවත් මේ පැත්තට. මට පොඩි ප්‍රශ්න දෙකක් දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ස්පර්ශය කතා කරනකොට මේ චක්කු ප්‍රසාදයේ ගැටීම ගැන සඳහන් නොකළේ මොකද කියන එකයි. ඊට දෙවෙනි එක ස්පර්ශය කියන එක
විඥානය සහ අනිකුත් චෛතසිකයන් විඥානය අනිකුත් චෛතසිකයන් සමග එකතු කිරීමක් නෙවෙයිද කිය ස්පර්ශය කියන එකයි ඒ දෙක තමයි කන්නේ. පළවෙනි එක තමයි පළවෙනි එක මෙතන ලියුව පේන්නේ නේද ඔයාලට? හරි. චක්කු ප්‍රසාදෙහි උදාහරණයක් චක්කු ප්‍රසාදේ නම් චක්කු ප්‍රසාදෙහි අරමුණ ගැටෙනවා කියන එක ස්පර්ශ චෛතසිකය නෙවෙයි. ඒක මම හැන්ඩ් එක දීලා ඇති. ద్వාර ආරම්මන ඝට්ටනේ ස්පර්ශ චෛතසිකයක් නොවේ. ස්පර්ශ වර්ග කිහිපයක් තියෙනවා. රූප ස්පර්ශය කියලා එකක් තියෙනවා. රූප ස්පර්ශය කියලා කියන්නේ රූප ගැටීම. ඒක දෙවැදෑරුම් මොනවද? ප්‍රසාද රූප සහ ගෝචර රූප ඝට්ටනේ මහා භූත ඝට්ටනේ. මේ පෑන් දෙකක් ගැටුනොත් ඒක මහා භූත ඝට්ටනයක්. රූපය ඇහැ වැටෙනොත් ඒක ප්‍රසාද රූපයයි ගෝචර රූපය අතර ඝට්ටන. ඒක තමයි රූප ඝට්ටනය කියලා කියන්නේ. ඊට පස්සේ නාම ඝට්ටන. නාම ඝට්ටන ගත්ත අරූපී ඝට්ටන කියන්නේ. අරූප ඝට්ටන ගත්තම ඒවත් කීපයක් තියෙනවා. දැන් උදාහරණයකට මනෝද්වාරයට අරමුණක් ඝට්ටණය වීම, ආපාතගත වීම. ඒක එක ඝට්ටනයක්. සිතයි අරමුණයි ස්පර්ශ වීම. නැත්නම් අරමුණෙන් ආරම්මණය ස්පර්ශ කිරීම කියන එක තව ඝට්ටනයක්. ඊට පස්සේ තව තියෙනවා ඥාන ඝට්ටණය, ඥාන ස්පර්ශය කියලා තියෙනවා. ඒ කියන්නේ මාර්ගඵල අධිගමනය කිරීම, නිවන සාක්ෂාත් කිරීම. ඒකත් එක්තරා විදිහක ස්පර්ශයක් ලෙස හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ ධාන අධිගමනය කිරීමත් ස්පර්ශ ඊට පස්සේ ස්පර්ශයක් ලෙස හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා పూర్ව මට මතක හැටියට పూర్ව ධාන වලින් පසුපසු ධානයේ ස්පර්ශ කරනවා කියලා වගේ වාක්‍ය තියෙනවා. මට උපචාරය හරි ධානය මට මතක නැහැ ඒක හරියට. ඊට පස්සේ තව ඝට්ටනයක් ඔබතුමිය කිව්වා වගේම චිත්තචෛසික ධර්මයන්ගේ එකිනෙක මිශ්‍ර භාවයත් ඕනනම් ස්පර්ශයක් කියලා කියන්නේ ඝට්ටන ලෙස හඳුන්වනවා. හැබැයි එකක්වත් ස්පර්ශ චෛතසිකේ නෙවෙයි. ස්පර්ශ චෛතසිකේ යනු ద్వාර ආරම්මන ඝට්ටනයවත් වස්තු ආරම්මන ඝට්ටනයවත් ඊට පස්සේ චිත්තචෛසික ධර්ම ඕනෝන් ඝට්ටණය වී නැත්නම් ඝට්ටණය කියන්නේ භෞතික නෙමෙයි මිශ්‍ර වී තිබීමවත් ඒකක්වත් ස්පර්ශ චෛතසිකය නෙමෙයි. ස්පර්ශ චෛතසිකය යනු අරමුණ සිතත් එක්ක සම්බන්ධ කරන ගතිය නැත්නම් තමන්ම අරමුණෙහි හැපෙන බව. මේකයි ස්පර්ශ චෛතසිකය තේරවාදයේ හැටියට. බොහෝ පින් ස්වාමීන් වහන්සේ පැහැදිලි බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ අර ස්පර්ශ චෛතසිකය කියන එක උගක්ම පැහැදිලි වුණා. මටත් එතන ප්‍රශ්න තිබුණා. එතන මට තියෙන වහන්සේගේ අහන්න තියෙන ස්වාමීන් වහන්සේ අර ස්පර්ශ චෛතසිකය කියන එක පස්සපච්චය වේදනා කියන ස්වාමීන් වහන්සේ එතන ස්පර්ශ චෛතසිකයද එතන වෙන්නේ? ඔව්. ඒ තමයි ස්පර්ශය ඝට්ටණය වෙනකොට ආරම්මන රසය ප්‍රකට කරනවානේ. ඒ ආරම්මන රසය ප්‍රකට කරනකොට වේදනාව හටගන්න. ඒ නිසා ස්පර්ශයේ වේදනාවට ප්‍රත්‍ය වෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපිට එක චිත්තෝපාදයක සිතයි උපාදයක නිරෝධ වෙනකොට ස්වාමීන් වහන්සේ එතන සුටක් පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ පස්සපච්ච වේදනා කොහම අර නිකන් අර්ථයක් අපිට දැනෙන්නේ අර ඊට පස්සේ නෝගේ එහෙම එකක් නෙවෙයි නේද ස්වාමීන් වහන්සේ. ඒකේ වෙලාවෙන් එකටම පූර්වාපර වශයෙන් එක නැතුව එක වෙලාවෙම සිද්ධ වෙන්නේ. නමුත් අපිට පුළුවන් මේ එකට පහළ වෙන ධර්මවල ප්‍රධානත්වය වශයෙන් මේක පෙන්වන්න. ඒ කියන්නේ හේතුව කලින් දක්වලා ඵලය පස්සේ දක්වනවා. ඒ පූර්ව ක්‍රියා වශයෙන් උත් දක්වන්න පුළුවන් සමහරවිට. පාලි විදිමත් නේ. ඒ කියන්නේ එකටම සිද්ධ වෙන්නේ. නමුත් මේ නිසා මේ වෙනවා කියලා අපි දක්වනකොට හැඟෙන්නේ පෙරපසු වෙලා සිද්ධ වුණා වගේ. ඒක දක්වන ක්‍රමයක්. මොකද එකටම සිද්ධ වෙන දෙයක් ඉතින් ඒ එක්කම ඒක වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මූලික ප්‍රධාන කරුණ කලින් කියලා අප්‍රධාන එක ප්‍රතිඵලයේ දෙවෙනියට කියනවා කියලා එකකුත් තියෙනවා. ඒ නිසා ඒක දේශනා ක්‍රමයක් ඔය තියෙන්නේ. පුට්ටෝ වේදේති කියලා එහෙම තියෙන්නේ. පුට්ටෝ සංජානාති ස්පර්ශ කරන ලැබූ යම් වේදේති තං සංජානාති ඔය ඔක්කොම එන්නේ එකටම සිද්ධ වෙන දෙයක්. නමුත් අර ප්‍රධානත්වය මෙයා නිසා මෙයා මේක නිසා මේක වගේ කතාවක් මේ දක්වලා තියෙනවා. හැබැයි පුට්ටෝ යම් වේදේති තං සංජානාති යං සංජානතං චේතේති කියන එකේ නම් ඒක චිත්ත වීති අරගෙනත් විස්තර කරන්න පුළුවන් වෙයි. ඒක චිත්ත පාදයකට තරම් විස්තර කරන්න පුළුවන් වෙයි. ඒකේ සංඥාවෙන් චේතනාවට එක චිත්තුප්පාදයේ ලොකු බලපෑමක් තියෙනවද කියන එක විමසන්න ඕනේ. නමුත් ස්පර්ශයෙන් වේදනාවට පැහැදිලිවම බලපෑමක් තියෙනවා. එතකොට එතන ගන්න ඕනේ මෙයා නිසා මෙයා හටගන්න මෙයා හේතු වෙන නිසා තමයි එහෙම දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් පෙරපසු වෙවි හට ගන්නවා කියන එක නෙවෙයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආම්තුරුනේ අවසරයි. තෙරුවන් සරණයි.
හාමුදුරනේ මම මේ හෑන්ඩ් රේස් කරේ අර මුලින්ම අර නෝනා කෙනෙක් අහුවේ ප්‍රශ්නයක් අර සාවර්ජන සිතත් එක්ක එන ජවන් අර කර්ම වෙනවද නැද්ද කියලා. ඔව්. ඔබ වහන්සේ අර එදා දේශනාවේ කරේ මේ ආවර්ජන සිතෙන් විඤ්ඤාති රූප උපදවනවා. හැබැයි ආවර්ජන සිත මනෝද්වාරජන සිත කර්ම වෙන්නේ නැහැ. ජවන් සිත් ටික තමයි කර්ම වෙන්නේ කියන එක. ඒක හරි. හරි. ඒක හරි. එහෙමයි. බොහොම පිං. ඒ කියන්නේ ඒක අපි එදලම ගත්ත බොහොම පිං එක මත මේවා කරාට දැන් මේකෙනොත් විඤ්ඤාති උපදවනවා. මේ හැම එකෙම විඤ්ඤාති උපදවනවා. එතකොට කායික ක්‍රියාව ගන්නකොට මේ සියලු සිත් වලින් ක්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි මේ සියලු සිත් වලින් කායික ක්‍රියාව කර්මය කියන එක ගත්තම තමයි වැටෙන්නේ මේ ටික විතරයි. ආයක තමයි මෑණි වහන්න තියෙන්නේ. හරි. ඒ කියන්නේ කායික වාචික ක්‍රියාකාරකම් කිව්වම මොකද හැම සිතකින්ම විඤ්ඤාති උපදවනවනේ. ඒ නිසා මේ සිත් සියල්ලම කායික ක්‍රියාවට ගන්නවා වාචික ක්‍රියාවට ගන්නවා. හැබැයි කර්ම වෙන්නේ මේ සිත් ටික විතරයි. මේ සිත් ටිකේ චේතනා ටික විතරයි. එහෙමයි හාමුදුරනේ. හරි බොහොම පිං. බොහොම පිං දරුවස්සන්න. අවසන් ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනාවල තියෙන චක්කුංච පිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංකෘති පස්සෝ කියනවා. එතකොට ඒ අර්ථය වෙනස්ද මේකට වඩා. ඒක මම විස්තර කරන්නේ. ඒක විස්තර කරන්නම් අනිත් දවස්. ඒක මම හෑන්ඩ් අවුට් එකේ දීලා ඇති. ඒක පච්චුපට්ඨාන ස්පර්ශය. ඒක පච්චුපට්ඨානයේ ක්‍රම දෙකකට විස්තර කරන්නට පුළුවන්. ස්පර්ශයේ හේතුවක් වෙන පච්චුපට්ඨානයේ ලෙසත් ස්පර්ශයේ විතින් ස්පර්ශයේ සම්පatti ලක්ෂණයෙන් පච්චුපට්ඨානයේ ඒක සම්පත්තියේ රසයේ වර්ච පච්චුපට්ඨානයේ ලෙසත් දක්වන්නට පුළුවන්. ඒ නිසා ඒක මම අනිත් දවසේ විස්තර කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ සඳහන් කළා මුලදී ප්‍රාථමික ආරම්භන ග්‍රහණය. එතකොට අර්ථ සාධක ආරම්භන ග්‍රහණය ස්වාමීන් වහන්සේ ස්පර්ශයේ වූ කල වගේ අදහසක් නේ කිව්වේ නේද සම්මත හරිද? හරි. ඒකත් ස්වාමීන් වහන්සේ දැන් ප්‍රාථමික ආරම්භන ග්‍රහණය කියලා ඇත්තටම තියෙන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? මේ මහණේ කාර්යයක් දන්නේ නැහැ. තියෙන්න බෑ. ස්පර්ශයෙන් තොරව ස්වාමීන් වහන්සේ විඥානයට හස්තිකට හටගන්න බෑනේ. බෑ. ඒකත් ප්‍රාථමික ආරම්භන ග්‍රහණය කියන්නේ ඇත්තටම තියෙනවාද? තියෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් සමහරවිට 89ම ස්පර්ශය තියෙනවාමනේ. ඔව්. එතකොට සමහරවිට සියලුම ආරම්භන ග්‍රහණ අර්ථ සාධකයි නේද කියන ප්‍රශ්නේ එක. සියලුම ආරම්භන ග්‍රහණ අර්ථ සාධකයි. හරි. ඒක හරිද සමහරවිට ප්‍රාථමික ආරම්භන ග්‍රහණය අපි ගන්නේ ඉගැන්වීමට. මොකද ප්‍රාථමික ආරම්භනයක් ග්‍රහණයක් කියන එකක් තිබුණ නැත්නම් මොන පදනමෙන්ද ස්පර්ශය සිතට උපකාරයි කියලා කියන්නේ අපි. ස්පර්ශය සිතට උපකාරයි කියලා කියන්න විස්තරයක් කරන්න බෑ මොකක්ද? ඇයි කියලා? එහෙමයි. ඒතකොට ඒ කියන්නේ ප්‍රාථමික ආරම්භන ග්‍රහණයක් අරගෙන. ඒ කියන්නේ සම්මත නාම මාත්‍රය වගේ නේද? හැඳින්වීමක්. ඒ කියන්නේ හැඳින්වීමක්ම නෙවෙයි. ඒ කියන්නේ සිතේ තියෙන්නේ ආරම්භන ග්‍රහණය, විඥානනය. මේ විඥානනයට තනියම පහළ වෙන්නට බෑ කියනෝනේ අපි. ඒක ඇයි කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක්ට. ඇයි ඒ බැරි? හරිනේ. මොකද එතකොට ප්‍රාථමික ආරම්භන ග්‍රහණයක් විතර ඕක කියන්නේ thought experiment. so philosophy ඉගෙන ගන්නකොට ওই ක්‍රමයට හිතන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණ නිකන් කියන්න කවුරු ප්‍රශ්නයක් අහුවොත් එහෙම නිරිසතෙක්ව ගෙනල්ලා මනුලව තිබ්බොත් මොකද වෙන්නේ? කියලා ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඉතින් කෙනෙක් කියනවා ඒක වෙන්නේ නැති දෙයක් නාමදුරෝනේ. නමුත් එයා ගෙනාවොත් මොන වගේ හැසිරීමක් දක්වයිද කියන එක අපිට උපකල්පනයක් කරන්නට පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඒවට කියන්නේ thought experiments කියලා. ඒතකොට ඒ වගේ තමයි මේ ප්‍රාථමික සිත විතරක් පහළ වුණොත් මොකද වෙන්නේ? එහෙම දෙයකට පවතින්න බෑ. ඇයි ඒක ප්‍රමාණවත් නෑ මේ සත්ත්ව ලෝකේ පැවැත්මට. මොකද හේතුව වේදනා ජනනය කිරීම, තෘෂ්ණා ජනනය කිරීම මේ වගේ මේ දිගින් දිගට යන සත්ත්ව ලෝකේ පවතින්නට බෑ. අපි කියනවා ඇයි සතර මහා ධාතු එකිනෙක උපකාරයි. ඇයි එක ධාතුවක් හරි මිස් වෙච්ච ගමන් මේ ස්ට්‍රක්චර් එකට එන්න බෑ. නේද? ඒක ස්ට්‍රක්චර් ආව නැත්නම් භෞතික ලෝකේ බිඳ වැටෙනවා. ඒතර මතක තියාගන්න ඒක විස්තර කරනකොට ඒක ප්‍රායෝගිකව තියෙන මෙහෙම වුණාට ඒක අයිසොලේට් කරලා වෙන වෙනම අරන් කතා කරන්න පුළුවන්. ඒ නිසා සිතේ තියෙන ආරම්මන ග්‍රහණය ප්‍රාථමික ආරම්මන ග්‍රහණයක් චිත්තුපාදය
කියන මුළු එකතුවේ ආරම්මන ග්‍රහණය අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක්. මේ චිත්තුප්පාදේ ආරම්මන ග්‍රහණය අර්ථ සාධක වීම සඳහා තවත් ධර්ම ටිකක් එකතු විය යුතුයි. එතකොට තමයි මේ සාමූහික ආරම්මන ග්‍රහණය මේ සිත විතරක් වෙනම ගත්තොත් තියෙන ප්‍රාථමික ආරම්මන ග්‍රහණය. ඒක ප්‍රායෝගිකව තනියම පහළ වෙන්නේ නැහැ. නමුත් සිතේ ආරම්මන ග්‍රහණයට විතරක් අවධානය දුන්නොත් ඔතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔතන ඕක මම ඕක තවත් කියනකොට තවත් ඕක ෆිලොසොෆි ඩීප් වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රාථමික ආරම්මන දැන් මෙහෙම කිව්වොත් එහෙම මම මෙහෙම තමයි උත්තරයක් දෙන්න යන්නේ නැහැ ඒකට. ස්පර්ශාදී ධර්ම එකතු වීම නිසා සාමූහික ආරම්මන ග්‍රහණය ඒ මට්ටමින් පහළ වුණාද සිතේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය දියුණු වුණාද කියලා කෙනෙක්ට ඕන තර්කයක් ගේන්නට පුළුවන්. එතකොට ඒක තවත් ගැඹුරින් හිතන්නට ඉඩ දෙන ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට පඨවි ධාතුව තද ගතිය. පඨවි ධාතුවට තියෙන කෘත්‍යය තමයි වෙන දෙයක් දරන්නට පුළුවන් බව. වෙන දෙයක් දරන්නට පුළුවන් බව වෙන දෙයකට පිහිට වෙන බව. හරිනේ? තද ගතිය. මේ තද ගතිය ඒක කරන්නට නම් ආපෝ වායෝ වල උපකාරය අත්‍යවශ්‍යයි. හරිනේ? අත්‍යවශ්‍යයි. එතකොට ආපෝ වායෝ දෙන්නා එකතු වීමෙන් හුදු පඨවිය තිබීමයි ආපෝ වායෝ දෙන්න එකතු වුණාම තියෙන පඨවියයි ගත්තම මේ පඨවි වල වෙනස්කමක් තියනවද? නැත්තම් මේ අවස්ථා දෙකම ගැන කතා කරොත් තියෙන එකම පටවියද කියලා තනිකර ඇබ්ස්ට්‍රැක්ට් කතාවකට එන්න පුළුවන්. ඒක හරිම ගැඹුරු කතාවක්. ඒකට මම එන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ සිත මම අර පළවෙනි ඒක වාද දෙකක් ඕක. පළවෙනි වාද මේකේ හිටියම චිත්තුප්පාදයක් තියෙනවා. අරමුණට අවධානය දීම මාත්‍රයක්. ඒක විතරක් තිබුණා නම් මේ සිද්ධිය වෙන්නේ ඒක සාමූහික ආරම්මන ග්‍රහණය අර්ථ සාධක වෙන්නට නම් තවත් ධර්මය එතන තියෙන්නට ඕනේ. එතකොට අපිට ප්‍රායෝගිකව හම් වෙන්නේ ඔබතුමා කිව්වා වගේ අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක්. ඇයි එහෙම අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් තියෙන්නේ? ඇයි වේදනාව අවශ්‍ය? ඇයි සංඥාව අවශ්‍ය? අපිට කියන්න පුළුවන් තියෙනවා. ඒක ගැන විස්තර කරන්න බෑ කිව්වොත් අපිට උත්තර දී ගන්න බැරි වෙනවා අපිට. ඒකට උත්තර දෙනකොට අනිවාර්යයෙන්ම මේක වෙන් කරලා අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. අනුසී තාමත් පැහැදිලි මේ අවුරුදු ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට මේ ආහාර හතර පිළිබඳ ඒ කියන්නේ සම්මත සත්‍ය වගේ සංසාර ප්‍රවෘත්තියට ආහාර හතරක් දේශනා කරනවා ඒකේ විජෝපද පස්ස ආහාරය කියනවා. ඔව්. ඒක සමහරවිට ස්කන්ධවලදී සංග්‍රහ කරන වේදනාව. දැන් අපිට අද උගාස පැහැදිලිවම කිව්වා මේ පස්සපච්චය වේදනාවක් නැත්නම් දොරගිරියේ තමයි මොකද උදාහරණේ ඒ කියන්නේ ස්පර්ශය හේතු කොට මේ සබරේ ස්පර්ශය හේතු කොට කියන තමයි වේදනාව වශයෙන් විඳ ගන්න පුළුවන් මේ. ඔව්. ඒක සාමාන්‍යයෙන් ස්කන්ධවලදී මේ විශේෂ හේතුවක් තියෙනවා ස්කන්ධවලදී ඒ මේ වේදනාව කියලා ආහාරයේදී පස්ස පෙන්වන්න කියන්නේ ස්පර්ශය පෙන්වන්න විශේෂ හේතුවක් තියෙනවද සාමාන්‍යයෙන් නැත්නම් ආහාර කියන දේශනාව අරන් තියෙන්නේ ආහාර දේශනාව අරන් තියෙන්නේ සංසාර චක්‍රය දිගින් දිගට පැවැත්වීමට උපකාර වෙන ධර්ම කියන අර්ථයෙන්. එක ආහාරයක් මේ ජීවිතය ඇතුලේ ජීවිතේ පවත්වන කබලිකාර ආහාර. ඒක සසර පැවැත්වන නෙවෙයි. මේ ජීවිතේ දිගින් දිගට පවත්වාගෙන යෑමට. සාංශාරික වශයෙන් දිගින් දිගට මම මේ සූත්‍රාන්තර ක්‍රමයෙන් කියන්නේ මේක අභිධර්මයට ඇප්ලයි කරගන්න පුළුවන්. සූත්‍රාන්තර ක්‍රමයෙන් බැලුවම සංසාරේ නොනැවති දිගින් දිගට යෑමට අවශ්‍ය වෙන ධර්ම ලෙස තමයි ආහාර දේශනා කරලා තියෙන්නේ. ස්කන්ධ දේශනාව අපිට හම්බ වෙන්නේ විපල්ලාස හතරට විරුද්ධව. මම මේ කියන්නේ දේශනාවක් කරා. දේශනාවක් කියන්නේ මේ එක මහත්මයෙක් ඇහුවා අපේ කිත්සිරි මහත්මයා අහ ප්‍රශ්නෙට උත්තරයක් ලෙස මම දුන්නා. ඇයි ස්කන්ධවල වේදනාව වෙනම ගත්තේ? සුඛ විපල්ලාසයට විරුද්ධව. දුකේ සුඛ විපල්ලාසයට. සංඥාව ගත්තේ වෙනම අනාත්මයේ ආත්ම විපල්ලාසයට විරුද්ධව. විඥානය ගත්තේ අනිත්‍ය නිට්ටය විපල්ලාසයට විරුද්ධව. රූපය ගත්තේ අසුභේ සුභ විපල්ලාසයට විරුද්ධව. ඉතිරි ධර්ම ටික ඔක්කොම සංස්කාර සම්දෙට කැටි කරා. ඒ නිසා ඒකේ බෙදීම් පරයය වෙනස්. ආහාර කියන කතාව වෙනස්. මේ ආහාර කියන එකත් මම මේක දීලා ඇති ඔකට හෑන්ඩ් අවුට් එක මට කලින් එවන්න බැරි වුණා. කියවන්න හිමිසරේ. එතනදී වේදනාව මතු කරනවා ස්පර්ශයේ විසින් වේදනාව ඇති කරනවා පස්සපච්චය වේදනා. ඒ වගේම ස්පර්ශාහාරය කියන තැන ස්පර්ශයේ විසින් වේදනාව ඇති කරවලා වේදනාවට තෘෂ්ණාව ඇති වෙලා සංසාරයේ දිගින් දිගට යනවා කර්ම රැස් කිරීම වශයෙන්. ඒ නිසා ස්පර්ශ කතාවේ ආහාර කතාවේ තියෙන සසර දික්කස්සන හේතු කතා කරපු නිසා ස්පර්ශයට මූලික තැනක් හම්බුණා. ස්පර්ශයට අවකාශ තියෙනවා මේ දේශනාව ඇතුළට එන්න. වේදනාවට එන්නේ නැහැ මේ දේශනාව. මොකද වේදනාවේ හේතුව ස්පර්ශය.
හැබැයි ස්කන්ධ කතාවේදී අවකාශ ලැබෙනවා. මොකද්ද? විපල්ලාස දුරු කිරීමට තමයි ස්කන්ධ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා වේදනාවට අවකාශ ලැබෙනවා ස්කන්ධයේදී. විපල්ලාස දුරු කිරීමට ස්කන්ධ දේශනාව කරලා තියෙන්නේ. ඒ නිසා වේදනාවට ඉඩ හම් වෙනවා ස්කන්ධ කතාවේදී. ඒ නිසා ඒ දේශනාවලදී ඒ ධර්මයට අවකාශ ලැබුණේ කියන්නේ ඒකට ඇතුළත් වෙන්න අවකාශ ලැබුණේ මොන පදනමෙන්ද කියලා බලන්න. ඉන්ද්‍රිය කතාවේදී විඥාණයට අවකාශ ලැබුණේ ඒක වැදගත් කෘත්‍යයක් නිසා. සංඥාවට ලැබිලා නැහැ ඉන්ද්‍රිය අවකාශය. මේ ස්කන්ධවලදී සංඥාවට ලැබුණා විපල්ලාස අනාත්මී ආත්ම විපල්ලාසයට ආහාරය නිසා. ප්‍රධානම කරුණ නිසා. හැබැයි සංජානන කෘත්‍ය ඉන්ද්‍රිය කෘත්‍යයක් කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ වගේ ඒ මාතෘකා යටතේ ඒ ධර්මයට අවකාශ ලැබුණේ ඒ ධර්මයේ මතු කළ පෙන්වුවේ ඇයි කියන එකත් වෙනම දර්ශනයක් ඉගෙන ගන්නට පුළුවන්. තමත් පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ චූට්ටක් කිසිම මාතක ප්‍රශ්නයක කිව්සමත් එක මතකයි. සමිනස හොවාසේ අත්ලක්ෂ දෙක ගැලපුවනේ දැන් රූපය අසුබේ වඩාත් ප්‍රකට රූපේ කියලා. වේදනාව වඩාත් ප්‍රකට මෙහෙමයි කියලා හොවාසේ අනිත්‍ය ස්වභාවය විඥානයේ ප්‍රකටයි කියලා ගැලපුවා. ඒ වගේම සමිනස මම එක පොතක දැක්කා. ඔය ආහාර අතර මේ ස්කන්ධ පාඩ ගලපලා තියෙනවා සමිනස. නෑ ඒක ස්කන්ධ පහට ගලපන ක්‍රමයේ පරියායක් ඒ අර ඔය නෙත්ති ප්‍රකරණයේද කොහෙද එන එකක් ඕක නේද සතර සතිපට්ඨානය කබලින්කාරයේ රූපේට ඔව් පස්සේ වේදනාවට ප්‍රකටයි කියලා ඒ විදිහට සාමාන්‍යයෙන් මේ මට මතකයට අභිධර්ම ප්‍රදීපිකාව වෙන්න ඕන ඔව් හරි ප්‍රදීපිකාවේ තියෙනවා ඒක නෙත්ති ප්‍රකරණයෙන් ගත්ත නෑක් ඔය නෙත්තිය මට මතක හරියට ඉතින් ඒ නිසා මේ ඒකේ තියෙන්නේ මේ ඒ සම්බන්ධතාවය දැන් සතිපට්ඨානේ කායानुපස්සනාව සතිපට්ඨානේ වඩන කෙනා කබලීකාර ආහාරය පරිග්‍රහ කරමින් නේද අසුබේ සුබ සංඥාව දුරු කරමින් ඔන්නෝමද තියෙන්නේ ඒ වගේ පරියායක් තියෙන්නේ එහෙම එකක් සම්බන්ධතාවයක් මිසක් ඒ දේශනා කිරීම ගැන උතන සඳහන් සම්බන්ධයක් නැහැ ඒක නිකන් අර ඒ දේශනා අතර අන්තර් සම්බන්ධතාවයක් පෙන්වන ඔය කතාව ඒක තමයි ප්‍රකටත්වයේ තමයි තිබ්බේ මට හරියට මතක නෑ මේ පැහැදිලි සමහරවිට පොඩ්ඩක් ඉතරසමයි හොඳයි එහෙනම් ඔය ප්‍රශ්න අහලා අවසానයි අද අපි අවසන් කරනවා අද අපි කතා කරන්නට යෙදුනේ ස්පර්ශයේ ලක්ෂණය සහ කෘත්‍ය රසය අපි අනිත් දවසේදී පච්චුපට්ඨානය පදට්ඨානය සහ තවත් ස්පර්ශය පිළිබඳ වැදගත් කරුණු කීපයක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශය කියන්නේ හුදු ආරම්භණයේ ගැටීමක් සත්‍ය පුද්ගලයේ ආත්මයක් නෙවෙයි හුදු ධර්ම මාත්‍රයක් පමණයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා රැස් කරගන්න දෙනවා කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනා ඥාන දියුණු කර ගැනීමට උපකාරයක් වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු සාදු සාදු සාදු